ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි මේ හැමදෙනාම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වමනාවෙන් මේ වෙලාවේදී අපි යොදාගත් පරිදි ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට සසර දුකින් එතර වීම පිණිස දේශනා කරන්නට යෙදුණු 84000ක් ධර්මස්කන්ධයේ සූත්‍ර දේශනාවක් අරගෙන අපි ටිකක් සාකච්ඡා කළොත් හොඳයි කියලා අදහසක් තිබුණේ. ඉතින් ඒ අනුව අපි වැදගත් වෙයි කියලා හිතෙන සූත්‍රයක් කාටත් ප්‍රයෝජනෙ පිණිස පවතී කියලා හිතෙන සූත්‍රයක් තෝරගත්තා. මජ්ක්‍ධිම නිකායේ එන සබ්බාසව සූත්‍රය. ඉතින් බොහොම අහලා පුරුදු මම හිතනවා මේ පින්නතුන්ට ටිකක් කිට්ටු සූත්‍රයක්. ඒක නිසා අපිට මේ කරුණු කාරණා ටිකක් බොහොම ප්‍රයෝජනවත් වෙයි. ඉතින් බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන යම් දහමක් ශ්‍රවණය කරනකොට එකක් තමයි අසුතං සුනාති. අපිට සමහර විට අහපු සූත්‍රයක් වුණා අපිට නොතේරුණු නොඇහුණු කරුණු අහගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සුතං පරියෝදපේති අහගත්ත දේ පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙනවා. වඩා වැඩි දියුණු කරගෙන පිරිසිදු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන ප්‍රධානම අංග දෙක අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා අහලා පුරුදු සූත්‍ර දේශනාවක උනා. ඉතින් ඒක නිසා බොහොම අපේ ජීවිතවලට ලං වුණු නිර්වාණගාමිනී ප්‍රතිපදාවම හකුලවල තියෙන එහෙමත් නැතිනම් ඍජුවම කතා කරන සූත්‍ර දේශනාවක් ලෙස සබ්බාසව සූත්‍රය හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි මාර්ගය ගැන කතා කරනවට වඩා ඵලයේ ලක්ෂණ ටික කතා කරනවා. සබ්බාසව සූත්‍රයේදී කෙලින්ම අපිට පැහැදිලි කරන්නේ මුලින් ඉඳලා අගට යනකම්ම මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන චතුරාර්ය සත්‍ය න්‍යායෙන් ගත්තොත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය තමයි විස්තර කරන්නේ. නැතිනම් සම්මා දිට්ඨිය කියන කාරණේ තමයි මුල ඉඳලම විස්තර කරන්නේ. ඒක නිසා ඒක අපි යොදාගත්තොත් හොඳයි කියලා හිතුණා මූලික වශයෙන්ම සාකච්ඡා කරන්න. ඉතින් බොහොම වැදගත් සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනේපිඬු සිටුතුමා කරපු ආරාමේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා මහණෙනි කියලා. භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිවදන් දුන්නා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි මම ඔබලට මේ සබ්බාසව සංවර පරියායන් සියලුම ආශ්‍රව ධර්මයන් සංවර කරගන්න පිළිවෙල සංවර කරගන්න ක්‍රමය දේශනා කරනවා. තං සුනාත සාදුකම් මනසිකරෝත. ඒක නිසා ඒක හොඳින් අහන්න ඒ වගේම හොඳින් මෙනෙහි කරගන්න. හාමුදුරුවෝ එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිවදන් දෙනවා. ජානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ පස්සතෝ. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන්ගේ ෂය වදාරනවා නොදන්න කෙනාට නොදකින කෙනාට නෙමෙයි. කිංච ජානතෝ කිම් පස්සතෝ ආසවානං khයෝ හෝති. කුමක් දන්න කුමක් දකින කෙනාටද ආශ්‍රවයන් ෂය වෙන්නේ. යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. එතකොට මේ කාරණාව තුලදී ඉස්සෙල්ලම හම්බෙන දේ තමයි අපිට සබ්බාසව සංවර පරියාය. සියලුම ආශ්‍රව ධර්මතා සංවර කරගන්න ක්‍රමය.
මොකද්ද සියලුම ආශ්‍රව ධර්මතා කියලා කිව්වේ? ආශ්‍රව කීයක් තියෙනවද? ආශ්‍රව හතරක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ප්‍රධාන වශයෙන්ම ආශ්‍රව ධර්මතා හතරයි. ආශ්‍රව කියන වචනේ කියන්නේ ආශ්‍රව කියලා කියන්නේ පුරුදු. සරලම තේරුම අපිට කියන්න තියෙන පරණ පුරුදු ආශ්‍රව. සාමාන්‍යයෙන් අර කල් තියාගන්න දේවල් වලට කියන්නේ ආශ්‍රවය කියලා, සිංහල බේත් ක්‍රමයේදී කියන්නේ ආශ්‍රව කියලා. එතකොට මේ කල් ඉඳන් පවත්වන දේවල් වලට කියනවා ආශ්‍රවයක් කියලා. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව ආශ්‍රව ධර්මතා හතරයි. මේ සූත්‍රයේ තුල ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ ආශ්‍රව තුනයි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රවේ නැහැ, අවිජ්ජාශ්‍රවේ. ditthාශ්‍රවය සාකච්ඡා නොකරන හේතුව තමයි මේ ශාසනය පටන් ගන්නෙ දර්ශන භූමියෙන්. දර්ශන භූමියෙන් කියලා කියන්නේ ශාසනයේ හරිමු තැන පටන් ගන්නෙ, ශාසනය කියලා පනවන්නේ සෝවාන් මාර්ගයෙන්. ශාසනයේ හරිම විදිහට හරි තැනින් පනවනවා නම් පනවන්න වෙන්නේ සෝවාන් මාර්ගයෙන් තමයි ශාසනය පටන් ගන්න. සෝවාන් මාර්ගයෙන් පනවන ශාසනයේ ditthාශ්‍රවේ ආශ්‍රවයක් විදිහට යෙදෙන්නේ නැහැ. මොකද දර්ශනය එයාට ලැබිලා තියෙනවා, දර්ශනීය වශයෙන් එයා පිරිසිදුයි. ඒක නිසා අනිත් ආශ්‍රව තුන තමයි කතා කරන්නේ. අපි ටිකක් සරලව බලමු මොනවද මේ ආශ්‍රව ධර්මතා කියලා. අපේ ජීවිතෙන් නැත්තම් ගොඩක් වෙලාවට අපි වචන ටිකකින් දන්නවා කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. අපි හතරම අරගෙන කතා කරමු. මොකද්ද මේ ආශ්‍රව ධර්මතා හතර? පළවෙනි ආශ්‍රවය කාමාශ්‍රවය. මොකද්ද කාමාශ්‍රවය? කාමාශ්‍රවයේ ලක්ෂණය තමයි තණ්හාවෙන් යුක්තව, ආශාවෙන් යුක්තව ඇසුරු කරන්න පුළුවන් බව අපේ හිතේ පරණ ඇසුරු කරන ලද පුරුද්ද. එතකොට දැන් අපි ගත්තොත් යම් දෙයක්, දැකපු දෙයක් ඇති බවට අපිට සිහිපත් වෙනවා. අපේ ජීවිතය තුළ අපිට යම් රූපයක් ඇහැට පේනකොට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න, මම අපහු විස්තර කරලා දෙන්නම්. ඇහැට රූපයක් ගැටෙනකොට මේ ගැටෙන රූපය ඒ මොහොතේදී ගැටිලා, ඒ මොහොතේදී ඇහැ රූප දෙක ඇති වෙලා ඒ මොහොතේදී නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන එක අපි කලිනුත් කතා කරලා තියෙනවා. මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ පිරිසක් පොය දවසේ දේශනාවට සහ කලින් දේශනාවලට සම්බන්ධ වුණ අය. එතකොට ඇහැට රූපයක් ගැටිලා ගැටෙන මොහොතේදී අනාත්ම ධර්මතාවයක් ඇති තැනක අපේ මනසේ හදාගන්න ලක්ෂණය ගැන අපි කතා කරා. ඒ ගැන පැහැදිලිද ඔක්කොටම? ඒ ගැන පැහැදිලි. අපි ආපහු ටිකක් කතා කරගත්තු. මොකද යන්නේක මුල ඉඳලම කතා කරන එක ඔක්කොටම ප්‍රයෝජනයක් වෙයි. මොකද වැඩි වෙන්නේ නැහැ කොයිතරම් කතා කළත්. මොකද තාම අපිට අවබෝධ වෙලා නැති නිසා මේ කතා කරන දේම තමයි ඇත්තටම භාවනාවක් විදිහට ජීවිතේ යෙදෙන කාරණාව. අපි ගත්තොත් අපේ ඇස් හමුවට එනකොට අපි එදා කතා කළා වර්ණ සටහන කියන තැන අපි ටිකක් සරල කරන්න උත්සාහවත් වුණා. ඇහැට රූපයක් පේන්නේ නැහැ. පාට ටිකක් නෙමෙයි, ආලෝකයක් නැත්තම්. ආලෝකේ නැත්තම් පාට පේන්නේ නැහැ. ආලෝකයක් බාහිර වස්තුවට පතිත වෙලා ඇති වෙන පරාවර්තන ආලෝකයේ තමයි ඇහැට පතිත වෙන්නේ. මේ පරාවර්තන ආලෝකයේ ආලෝකෙ තිබුණද ගස්ගල් මිනිස්සුયો කියන බව නැහැ. ආලෝකයේ ඇහැට පතිත වෙන ආලෝකෙ තිබුණේ නැහැ. ගස්ගල් මිනිස්සුયો කියන බව ආලෝකයේ තිබුණේ නැහැ. ඇහි තිබුණද ගස්ගල් ගැටෙන බව ඇහි තිබුණේ නැහැ. ඒක හොඳට පැහැදිලිනේ. ආලෝකයේ කියන එක කවදාවත් ගස්ගල් මිනිස්සුયો උනේ නැහැ. ඇහැ කවදාවත් ගස්ගල් මිනිස්සුયો උනේ නැහැ.
මේ ටිකෙන් තොරව ආලෝකයෙන් තොරව දෙයක් ඇහැට ගැටුනේ නැහැ. එතකොට ඇහැට ගැටුණු අනාත්ම ආලෝක සංඥාව කියන තැන තමයි මේ අපි ධර්මයෙන් මේ වර්ණ සටහන කියලා මේ කතා කරන තැන. මේ ආලෝක සංඥාවක් ඇහැට පතිත වුණාට පස්සේ මේ ආලෝකේ නොතිබුණු මිනිස්සෙක් කියන මේ සංඥාව ඇති උනේ කොහෙටද? අපේ මනසට. අද අපිට තේරෙන්නේ නැහැ හිතේ තියෙන වේගවත් බව නිසා අපි හිතන්නේ පේන්නෙම මිනිස්සෙක් කියලා. අපි හිතන්නේ ඇහැට පේන්නෙම මිනිස්සෙක් කියලා. මොකද අවිද්‍යාව කියන දේ ඒ තරම්ම බලවත් අපි හිතන්නේ පෙනෙන්නෙම මිනිස්සය බවින්. නමුත් කවදාවත් මිනිස්සෙක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට දකින්න පුළුවන් දේ තමයි එකම දේ අනාත්ම වර්ණ සටහන. නැතිනම් ආලෝකය කියන දේ විතරයි දකින්න පුළුවන් දේ. දැන් මම ඔකෙදි කියන්නේ දැන් කාටත් පේනවා මේ මේසෙ උඩ මෙතන කතුරක් තියෙනවා. දැන් මම ඕක ගැන ඔයගොල්ලොන්ගෙන් ඇහුව නිසා ඔයගොල්ලෝ බලලා කියයි නිල් පාට කතුරක් තියෙනවා තමයි කියලා. මම ඔයගොල්ලොන්ගෙන් වෙනම වෙලාවක අහනවා පස්සේ ඔය ගැන දැන් කිසිම කතාවක් නොකර ඉඳලා පස්සේ අහනවා මම බණ කියපු එදා මේසෙ උඩ නිල් පාට කතුරක් තියෙනවා දැක්කද කියලා. මොකක් දේවිද උත්තරේට? බණ කිව්වද කියලා අහන්නේ. නිල් පාට කතුරක් දැක්කේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා කියයි. එතකොට දැන් ඇත්තටම නිල් පාට කතුරක් දැක්කේ නැද්ද? එහෙම නැත්නම් ඒක ඇහැට ගැටුණා ඒ ගැන හිතුවේ නැද්ද? ඒ ගැන හිතුවේ නැහැ. මේ කතුර ඇහැට පතිත වෙන තැනත් මේ රූපය ඇහැට පතිත වෙන තැනත් එක සමානවම නෙමෙයිද ඇහැට පතිත උනේ. ඔතනින් කණ්ණාඩියක් තිබුණොත් ඒ කණ්ණාඩියට මේක පතිත වෙන්නේ මේ කතුර වෙනම පතිත වෙලා මේ රූපේ වෙනම පතිත වෙනවා නෙමෙයි. එකටමයි පතිත වෙන්නේ. ඒ විදිහටම මේ ඇහි ප්‍රසාද උපයට ප්‍රසාදයට මේ රූපය එකම විදිහට පතිත වෙන්නේ. ඒ පතිත වෙන තැන මේ එකක් විශේෂ වෙලා එකක් අවිශේෂ වෙලා පතිත වෙන්නේ නැහැ. මම හිතලා ඔයගොල්ලොන්ගේ ඇහැට පතිත වෙන්නේත් නැහැ. කතුර නොහිත පතිත නොවි තියෙන්නේ නැහැ. දෙකම එක විදිහටම ඇහැට ගැටෙනවා. ආලෝකයේ සමානව පතිත වෙන නිසා ආලෝකයේ සමානව ඇහැට පතිත වෙනවා. එතකොට දැන් මේ සමානවම ඇහැට පතිත වෙන තැනක ඕගොල්ලෝ මේ රූපය දැනගෙන තියෙනවා මේ රූපය දැනගෙන ඇයි නොදැනගත්තේ? නොදැක්ක නිසා නෙමෙයි. දැකීම කියන තැන ඇත්තම ඇත්ත තමයි කතුරත් මේ රූපයත් එක සමානම විදිහටයි තිබුණේ. දැකීම කියන තැන දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ දැකීම මාත්‍රයක් විතරයි කියලා කියන්නේ අන්න ඔය ලක්ෂණය. කතුරත් මේ රූපයත් එක සමානම විදිහටයි ඇහැට පතිත උනේ. මේක විතරක් තිබුණා මේක නොතිබුණා නෙමෙයි. මේක ඕගොල්ලෝ දැක්කේ නෑ කිව්වට ඇත්තම සිද්ධිය මේක දැක්කා. දැක්කට දැනගත්තේ නෑ. ඕගොල්ලෝ මේ රූපේ දැනගත්තා. අන්න එතනයි වෙනස උනේ. දැනගත්ත දෙයි දකින්න දෙයි සම්පූර්ණම දෙකක්. එකක් නෙමෙයි දැනගත්ත දෙයි දකින්න දෙයි සම්පූර්ණම දෙකක්. ඇහැට පුළුවන්කම තියෙන්නේ දැනගන්න නෙමෙයි රූපය දකින්න. දිත්තේ දිත්තමත්තා. දකින්න දේ දැකීම මාත්‍රයෙන් ඉවරයි. ඇහි හැකියාව තියෙන්නේ දැනගන්න බෑ. ඇහැ දන්නේ නැහැ හාමුදුරු කෙනෙක්ද කතුරක්ද ගෙයක්ද ගහක්ද මිනිස්සෙක්ද කියන එක ඇහැ දන්නේ නැහැ. දැනගැනීමේ හැකියාව තියෙන්නේ කොහෙටද? මනසට. දැනගැනීමේ හැකියාව තියෙන්නේ හිතට. හිතෙනුයි දැනගන්න. එතකොට මේ දැනගන්න බව තුල දැන් හැම වෙලාවකදීම දැනගන්න බව කෙනෙක් පුද්ගලයෙක් නැතිනම් මෙතන වර්ණ සටහන පතිත වෙන තැන හාමුදුරු කෙනෙක් දැනගන්න ලක්ෂණය හාමුදුරු කියන ගතිය ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? හිතෙන් ගෙනල්ලා දුන්න ගතිය. ඕගොල්ලන්ට කොහොමද හාමුදුරු කෙනෙක් කියන සංඥාව ආවේ? හිතෙන් මොකක්වත් නැතුව එකපාර ගෙනල්ලා දුන්නේ. මම මෙහෙට එන්න එහෙන් පිටත් වුණ දවසේදී එක උපාසකම්ම කෙනෙක් කතා කරලා මට ලොකු තර්කයක් කරනවා. ඉතුරු නැතුව අනිත්‍ය වෙනවා කියලා කියනවලු.
ඉතුරු නැතුවම මේ රූපය අනිත්‍යයි කියලා කියනවලු. ඒ වුණාට දැන් අපිට අවුරුදු 2කට කලින් වෙච්ච සිද්ධිය එකපාර මතක් වෙනවා. දැන් ඒ වෙලාවේ ඉතුරු නැතුව නැති වුණා නම් දැන් කොහොමද ඒක මතක් වෙන්නේ කියලා අහනවා. දැන් කොහොමද ඔකට උත්තරයක් දෙන්නේ? අවුරුදු 2කට කලින් වුණ සිද්ධියක් හරි මොකක් හරි දෙයක් මතක් වෙනකොට ඒක ඉතුරු නැතුව එතන ඉවරයි නම් දැන් ඒක ඉතුරු නැතුව ඉවර වෙච්ච දේ දැන් කොහොමද මතක් වෙන්නේ? ඒක ඔයගේ තියාගෙන ඉන්නා මතකේ තියාගෙන ඉන්නා. මතකේ තියාගෙන ඉන්නවා කියන තැන කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මගෙන් අහන්නේ. දැන් මේ ඇයි හිතෙන්නේ මේක? කොහෙද තියෙන්නේ? මේක රැස් වෙලා තියෙනවා කියන තැනකින් අපිට දැන් ඉතුරු නැතුව නිරුද්ධයි නම් ආයේ සිහිපත් වෙනවා කියන්නේ කොහොමද? ඉතින් සෑහෙන කරුණු පැහැදිලි කරන්න උත්සාහවත් වුණා මම දන්නේ තේරුම් ගත්තද කියන්නේ. ඉතින් මෙතනදී අපිට ඒක තමයි හිතේ තියෙන මානසිකාර ලක්ෂණේ ස්වභාවය. නැතිනම් ආශ්‍රව ධර්මතා ටික කියන්නේ අන්න ওই ටිකට. එයා ඒ සිද්ධිය රැස් කරගෙන නැහැ. නමුත් ආශ්‍රවයක් තියෙනවා, පරණ පුරුද්දක් තියෙනවා. කෙනෙක් පුද්ගලයෙක් දෙයක් එළියේ තියෙන බවට තියෙන මානසිකාර කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙනකන් අවුරුද්දක් දෙකක් නෙමෙයි කල්පයක දෙකකේවත් එන්න පුළුවන්කම තියෙනවා. අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුද්දක් දෙක එන්න පුළුවන් මේ මනසේ හැකියාව මොලේ හැකියාවට සීමා වෙලා. මම ඔකෙදි කියන්නේ දලඹුවා සමනලයක් වෙන්න කියලා කෝෂයක් බැඳ ගන්නවා. තමා විසින්ම බැඳගත්තු කෝෂෙට යටත් තුන පණුවට ඕන තැනකට යන්න පුළුවන්ද? ඕන තැනකට යන්න බෑ. එයා කොටු වෙලා ඉන්නේ එයාගේ කෝෂෙට. අපේ හිතෙන්ම සකස් කරගන්න මේ රූපය මොලේ ඇතුව උපදිනව නෙමෙයිනේ අපි. හිතෙන්ම සකස් කරගන්න මේ රූපෙට අපිම කොටු වෙලා නැතිනම් මනස කොටු වෙලා මනසේ හැකියාවෙන්ම රූපය හැදෙනවා. ඊට පස්සේ රූපේ හැකියාව නැතිනම් මොලේ හැකියාවට හිතේ හැකියාව සීමා වෙලා සරලවම කියනවනේ. අද තියෙන්නේ ඒකයි. ඒකයි අපිට මේ භවයෙන් මේ මට්ටමින් එහාට දෙයක් පේන්නේ නැත්තේ. සසර ගමනක දුකක් අපිට පේන්නේ නැත්තේ. ඒකෙන් එක යහපතකුත් වෙලා තියෙනවා, එක අයහපතකුත් වෙලා තියෙනවා. ඔය ටික ඔක්කොම මතක් වෙලා ආවනම් අන්න එතකොට හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස අන්න නිවන්න බලනවා. ඔක්කොම මතක් වෙලා ආවනම්. හැබැයි ඒ ටික මතක් නොවන නිසාද ලෝකයේ ওই වැඩ ටිකත් කරගෙන ඉන්නවා. එතකොට ඇත්තටම මරණාසන්න මොහොතේදී ඕන ජීවිතයක දෙයක් සිහිපත් කරගන්න පුළුවන් කියලා කියන්නේ සිහිපත් වෙන්න පුළුවන්කම කියන්නේ මේ කයේ හැකියාවෙන් මනසේ හැකියාව නිදහස් වෙනවා. අනන්ත සසරේව පවා එන්න පුළුවන්කම තියෙනවා එතකොට. දැන් එතකොට ඒ හැම දෙයකටම හේතුව මොකද්ද? ඒ හැම දෙයකටම හේතුව කාම ආශ්‍රවය. කාම ආශ්‍රවය. කාම ආශ්‍රවයේ ලක්ෂණය තමයි කැමැති වෙන බව. අද අපිට කාමාශ්‍රවයේ යෙදෙන්නේ රූපය. කාමාශ්‍රවයේ යෙදෙන්නේ රූපය. අනාගාමී ආරයන් වහන්සේට කාමරාග පටික දෙක ඒ මට්ටමේදී දැන් සෝවාන් ආරයන් වහන්සේට කාමරාග පටික දුරු වෙන්නේ නැහැනේ දර්ශන භූමියේදී. එතකොට හැම වෙලාවකදීම කාමරාග දෙක දුරු වෙන්න නම් අනාගාමී මට්ටමෙන් රූපේ අතහැරෙන්න වෙනවා. අද අපිට රූපේ මට්ටමින් තමයි කාමරාග දෙක නියෝජනය වෙන්නේ. රූපෙන් තොර දෙයකට කැමති කවුද? රූපයෙන් තොර වෙනත් දෙයකට කැමති. රූපේටමයි කැමති. ඇත්තම යථාර්ථයේ රූපෙට කැමතිද වේදනාවට කැමතිද? වේදනාවට කැමති. වේදනාව හොයන්නේ වේදනාව දකින්නේ කොහෙන්ද? රූපයෙන්. වේදනාවේ ලක්ෂණේ වේදනාව හම්බෙන්නේ රූපයෙන්. ඒක නිසා රූපය ඇති බවට හදාගෙන රූපය විඳින්න හදන ගතියට කියනවා කාමාශ්‍රවේ නැතිනම් කැමති වෙන මේ ලක්ෂණය. හැම වෙලාවකදීම රූපයේ යෙදෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා නම් දැන් ඇති බවට හම්බෙන ගතියක් තුල අපිට කැමති දේවල් ලෝකේ හම්බෙනවා නම් මේ කැමති බවට කියනවා කාමාශ්‍රවය කියලා. අපි හැම වෙලෙම ජීවත් වෙන්නේ කාම ආශ්‍රවයේ තුල.
අකමැති රූපයක් ඇස් හමුවට එනකොට ඒ රූපය අකමැති වෙන්නේ කැමැති රූපයක් තියෙන නිසා. කැමැති දේ පිරිසිදු බව තියෙන නිසා අපිරිසිදු බවත් එක්ක ගැටෙනවා. ඒක විතර නම් තියෙන්නේ අපිට. පිරිසිදු බව නැත්තම් ඉන්න වෙන්නේ ඒකෙම තමයි. ඒක භූමිය වෙලා. ඒකට වෙනසක් නැහැ කියලා. තේරෙනවද කියන කාරණේ? එතකොට මේ කැමැත්ත හැම වෙලෙම ඇති වෙලා තියෙනවා ඇති බව මත. පිහිටා සිටින බව මත. ඒ පිහිටා සිටින බව මට්ටමට ඇති කරා කිව්වා කාමාශ්‍රවේ කියලා. කාම ආශ්‍රවේ කාම පුරුද්ද. අපි පුරුද්දක් වශයෙන් අපේ තියෙනවා ගතියක් විදිහට පරණ පුරුද්දක් විදිහට රූපයෙන් සැප විඳින්න පුළුවන්. සද්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් සැප විඳින්න පුළුවන් කියලා. ඒකයි ඉක්මනටම අපි වෙනස් වෙලා ඉක්මනට බලන්නේ රූපේ පැත්තෙන් සැපයක් බලන්න. හොඳ රූපයක් බලලා සතුටු වෙන්න බලන්නේ. හොඳ සද්දයක් අහලා සතුටු වෙන්න බලන්නේ. අපේ මානසිකාරයේම අපේ දැක්මම තියෙන්නේ පුරුද්දක් විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකේ තමයි සැප තියෙන්නේ කියලා. ඒ මට්ටමින් සැප හොයන මට්ටමක තමයි නිරන්තරයෙන්ම ජීවත් වෙන්නේ. ඒකයි වටපිට බලන මොහොතකදී පවා කාමාශවයට පින් සිද්ධ වෙන්න අපි වටපිට බලන්නේ. මේ පැත්ත බලාගෙන ඉඳලා මේ පැත්ත බලනවා. මේ පැත්ත බලලා ඇති දැන් මේ පැත්ත බලන්න ඕනේ. ඇයි මේ පැත්ත බලන්නේ නැති? කැමැත්ත. එතකොට කැමැත්ත කියන ගතිය මේ පැත්ත බලලා මේ පැත්ත බලන බව අපිට කැමැත්ත එහෙ තියෙනවා කියන ගතිය ගෙනාවේ කොහෙන්ද? එහෙ සැප තියෙනවා කියන ගතිය ගෙනාවේ ආශ්‍රවේ නිසා. අර ගස් යනවනේ සමහර වෙලාවට ගස්වල මුල් සෑහෙන දුරක් වතුර හොයාගෙන පොළොවේ යටට සමහර විට අඩි 50කට 60කට වැඩි යට යනවා වතුර හොයාගෙන. එතකොට වතුර තියෙන බව ඒකට ජීවිතේන්ද්‍රියට නැතිනම් නාම රූප ජීවිතේන්ද්‍රිය නිසා ඒකට ඒ මට්ටමින් වතුර හොයාගෙන යනවා. අපිත් අන්නේ වතුර හොයාගෙන යන මුලක් වගේ අපේ මනස තුල හැම වෙලාවකදීම තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස පැත්තේ සැප තියෙනවා තමයි ටිකක් හරි කියලා. ඒ තියෙනවා කියලා ඇති බවට රැස් කරගෙන ඉන්න ගතිය නිසා තමයි හැම වෙලාවකදීම මේ පැත්තට පනින්න බලන්නේ. ඒ පැත්තේ සැපයක් තියෙනවා කියලා ඒ පැත්තෙන් හිත සනසන දෙයක් හොයන්නේ අන්න ඒ හේතුව නිසා. එක රූපයකින් ඒ සැප ලැබෙන්නේ නැත්තම් වෙනස් කරා තව රූපයක් ගත්තා. එක සද්දයක් අහනකොට අපි කැමති අපි බලාපොරොත්තු වෙන සැපේ ලැබෙන්නේ නැත්තම් ඒ සද්දේ වෙනස් කරා තව සද්දයක් ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා හැම වෙලාවකදීම සද්දයෙන් සැප දුක් විඳින්න. රූපයෙන් සැප දුක් විඳින්න. අපි මේ පැත්තෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔය ටිකෙන් සැප දුක් විඳින එක අපි හැම වෙලාවකදීම බලාපොරොත්තු වෙන දේ. එතකොට අන්න ඒ ගතිය ඇති වෙන්න මූලිකම හේතුව කාමාශවේ එහෙ සැප ඇති බවට රැස් කරගෙන තියෙන ගතිය. ඒකට කියනවා කාම ආශ්‍රවේ කියලා. රූපය හම්බෙන හැම තැනකම ඔය කාමාශ්‍රවයෙන් ඔසවලා තියෙන රූපේ තමයි හම්බෙන්නේ. ඊට පස්සේ භවආශ්‍රවය. භවආශ්‍රවය කියලා කියන්නේ භවයේ ආශ්‍රවයක් වෙනවා කියලා කියන්නේ. භවය කියන්නේ මොකද්ද? මේ ඇති බවට හම්බෙන ඇත්ත කරගත්ත ගතියට කියනවා භවය කියලා. රූපේ ඇත්ත කරගත්ත බවට කියනවා කාම භවය. සතර මහා ධාතු ඇත්ත කරගත්ත පුද්ගලයෙක් දෙයක් කරගත්ත බවට කියනවා කාම භවය කියලා. දැන් අපිට කොච්චර කිව්වත් අපිට තියෙනවනේ රූපේ කියන එක අංශ මාත්‍රයක් හරි එහෙ තියෙන නිසානේ මේ ඇහැට පේන්නේ කියලා. නැත්තම් දැන් S2 පියාගත්තොත් අපිට තියෙනවනේ සංඥාවක් මේ අපි යවට කට්ටියේ ඉන්නවයි කියන එක. විද්‍යාත්මකව කියන්නේ දැන් අපි කෙලින් ඉන්නේ මොකක් නිසාද? ඇහෙන් ඇතිවෙන ඒ දුර නිසා සහ ශබ්දයෙන් ඇතිවෙන ඒ තීරණේ නිසා කියලා. අන්නේ තීරණේ කියන එක තමයි භවයේ මට්ටමින් හැම වෙලාවකදීම මේ තීරණේ දීලා තියෙන්නේ. භවය නිසා තමයි කොටින්ම අපි කෙලින් ඉන්නේ. දර්ශනීය වෙනස් නොවි කෙනෙක් කෙලින් ඉන්නේ භවය නිසා. දර්ශනීය වශයෙන් එයාගේ මුළු ජීවිතේම වෙනස් වුණ කෙනෙක් තමයි රූප, ශබ්ද දෙකේ නොගෙටි කෙලින් ඉන්නේ. මොකද එයාගේ සංයුතියම වෙනස් වෙලා එහෙම වුණා.
එහෙම නැත්තම් කෙලින් ඉන්නේ භව සංඥාව නිසා, මේ ඇති බවට හම්බෙන සංඥාව නිසා තියෙන දේ. ගමනක් යනකොට අපි කකුල් දෙක මුල බලාගෙන යන්නේ කවුද? අපි කකුල් දෙක මුල බලාගෙන යන්නේ නැහැ. බලාගෙන යන්නේ ඉස්සරහා පැත්ත. ටෝච් එක ගහගෙන යනකොට අපි කැලේ අපි යන්නේ ඉස්සරහට ටෝච් එක ගහගෙන. ඇයි කකුල් දෙක ළඟටනේ ගහන්න ඕනේ. කකුල තියෙන තැන නෙමෙයිද පේන්න ඕනේ. හරිනම් පේන්න ඕනේ කකුල තියෙන තැනද වෙන දිහාවක්. කකුල තියෙන තැන. නමුත් අපි ටෝච් එක ගහන්නේ කොහෙටද? ඉස්සරහට. අපි ඇවිදින්නේ භවයේ මත. ඒකයි ප්‍රශ්නේ. ඇවිදින්නේ හිතේ ඇති බවට ගෙනල්ලා දුන්න අරමුණ මත තමයි අපි කකුල තියන්නේ. ඇවිදින්නේ භවයේ මත. කොයි වෙලාවකවත් අපි කකුල් දෙක මුල තියෙන තැන බල බල අඩිය තියන්නේ නැහැ. අඩිය තියන්නෙම අර ටෝච් එක ගහලා ඉස්සරහට එළිය වදින තැන මනසට දෙනවා, තියෙන බව ඇත්ත කරලම දෙනවා. ඒකට කියනවා භව සංඥාව, කාම භවයේ භව සංඥාව එක. එතකොට අපේ ආශ්‍රවේ කාම භවය අනුව ගියපු අපේ ආශ්‍රවේ නම් කරන්න පුළුවන් කාම භව ආශ්‍රවේ. කාම භවය අනුව ගියපු ආශ්‍රවේ. ඕකම රූප භූමිය අනුව යන්න පුළුවන්. අරූප භූමිය අනුව යන්න පුළුවන්. මේ දැන් අපේ දර්ශනය වෙනස් කරගත්තොත්, රූපය අනුව විදින දර්ශනය වෙනස් කරගත්තොත් ඉක්මනටම මේ මොහොතේම රූප භූමිය. අපි මෙහෙම කිව්වොත් ඕගොල්ලන්ට මතක් කරගන්න පුළුවන් මරුණු කෙනෙක්ව, මිය ගිය ඥාතියෙක්ව මතක් කරගන්න පුළුවන්. මිය ගිය ඥාතියෙක් මතක් කරගත්තාම ඒ කෙනා රූපේ පැත්තෙන් දකින්න පුළුවන් ද ඕගොල්ලන්ට? සතර මහා ධාතු රූපෙකින් හම්බෙන්නේ නැහැ. නමුත් පුද්ගල භාවයේ මෙහි තියෙනවා. මෙහි තියෙන පුද්ගල භාවයේ එළියෙන් දකින්න බෑ. බොහොම සියුම් කාරණාවක් මේ කියන්නේ. මෙහි තියෙන පුද්ගල බව එළියෙන් දකින්න බෑ. මොකද ඒ කෙනා මැරිලා නැතිනම් ඒ දේ දැන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ විදිහටම ස්පර්ශ ආයතන පහම මැරුණා. ස්පර්ශ ආයතන පහෙන්ම ගන්න අරමුණු ඒ විදිහට ඔක්කොම මැරුණු බවට හම්බුණා. සතර මහා ධාතු පැත්තෙන් හම්බෙන්නේ නැහැ. මොනවත්ම හම්බෙන්නේ නැහැ. ඒ මට්ටම තමයි මෙහි තියෙන අනාත්ම බව සාක්ෂාත් කරොත් ධාතුව විදිහට දැක්කොත්. හිතන්නකෝ රූප ධානයක් ලබා ගත්තයි කියලා පඨවි ධාතුව ගැන වඩලා පඨවි සංඥාව උපදව ගන්නවා. ගැඹුරු වැඩිද මේ කියන කාරණා? චුට්ටක්. පඨවි ධාතුව වඩලා පඨවි සංඥාව කියන්නේ මොකද්ද? පඨවිය කියන්නේ තද ගතිය. තද ගතිය වඩනවා කියලා කියන්නේ කෙනෙක් මේ සතර මහා ධාතුවේ තද ගතියට හිත තියලා තද ගතිය වඩනවා කමඨහනක් විදිහට. ඒ කියන්නේ මේ ස්පර්ශ වෙන ස්පර්ශය පොතේ ස්පර්ශය කරගන්නේ නැතුව තද ගතියට විතරක් හිත තියෙනවා. ඇවිදිනකොට කකුලට හෝ පොළවට හිත නොතිය තද ගතියට තද ස්වභාවයට හිත තියෙනවා. එතකොට හුලම් පාරක් ඇඟේ හැප්පුණොත් හුලඟට හෝ අතපයට ඇඟට හිත නොතිය මේ තද ගතියම හැම වෙලාවකදීම හිත තියෙනවා. තද ගතියම අරමුණු කරනවා. මේ විදිහට වඩනකොට හැම වෙලාවකදීම දැන් එයා වඩන්නේ පඨවි සහගත මානසිකාරයක්. පඨවි සංඥාවට හිත තියෙනවා. එක්වූම පඨවි සංඥාවට හිත තියෙන මෙයාට එක්වූම පඨවි සංඥාවම එළඹ සිටිනවා. පඨවි සංඥාව එළඹ සිටින බවේ ලක්ෂණය තමයි දැන් පඨවියේ ගෙවල් තියනවාද? කාගේවත් අතට ගෙවල් අහුවෙන්නේ නැහනේ. තද ගතියක් අහුවෙන්නේ. කාටගේවත් අතට පොත් අහුවෙන්නේ නැහැ. තද ගතියක් අහුවෙන්නේ. දැන් මුළු ස්පර්ශ ආයතන ටිකේ මෙයාට මරුණු බවට හම්බෙනවා. තද ගතියක් විතරයි යාට ප්‍රකට වෙන්නේ. අනිත් ස්පර්ශ ආයතන වල එකක්වත් එළියේ තියෙනව බවට හම්බෙන්නේ නැහැ. තියෙන බවෙන් මිදිලා. එයා මේ හිතේ හදාගත්ත පඨවි සංඥාවෙන් වාසය කරනවා. දැන් මේ පඨවි සංඥාවෙන් වාසය කරනකොට දැන් ධාතුව පැත්තේ දේවල් තියෙනවා, කාරණා තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඒ බවෙන් එයා මිදිලා. එතකොට අන්න එයාට නමුත් මෙහි පුද්ගල භාවය නැති වෙලා නැහැ. ගෙවල් දොරවල් යාන වාහන කියලා මෙහි හැදෙන ගතිය නැහැ. හැබැයි මෙහෙන් එළියට දාලා එළිය තියනවා කියලා හිතන ගතිය නැති වෙලා. එතකොට එයා කාම භූමියෙන් මිදිලා සතර මහා ධාතුවේ gedara හදාගන්න ගතියෙන් මිදිලා. හැබැයි මෙහි පුද්ගල භාවයේ පවත්වන ගතියෙන් මිදිලා නැහැ. ඒක නිසා එයාට ඒ මට්ටමින් හැම අරමුණක්ම රැස් වෙනවා මෙහි පුද්ගල භාවයේ තියාගන්න
මට්ටමින්. එතකොට එයාට කියනවා දැන් වෙනස් වෙලා ඇස් සමුවට දුව පුතා කියන රූපයක් දරුවා කියන රූපයක් ඇහැ ළඟට එනකොට එයාගේ අදහසක් ඇත්තේ නෑ මේ රූපේ දරුවයි කියලා. එයාට එළඹ සිටින මට්ටම තමයි පඨවි ධාතුව කියන මට්ටම. පඨවි ධාතුව ඇති තැනක මෙහි දරුවා ඇත්ත වෙලා හැබැයි. පඨවි ධාතුව ඇති තැනක දරුවා ඉන්න බව හිතෙනවා දරුවා ධාතුවේ කියලා හිතෙන්නේ මේ ඉන්නේ දරුවා කියලා හිතෙන්නේ නෑ. මෙහෙට එනකොටම මෙහෙ සංඥාවක් උපදිනවා දරුවයි කියලා. හැබැයි මේ ඉන්නේ දරුවා කියන ඇඟිල්ල දික් කරන්න තරම් මෝඩ වෙලා නැහැ. හරියටම අපේ කණ්ණාඩියේ මට්ටම තමයි ඔකට කියන්න තියෙන. කණ්ණාඩියේ මට්ටමේදී අපි කණ්ණාඩිය ඉස්සරහට ගියාම කණ්ණාඩිය ඇතුලේ අපි ඉන්නවා කියන තරම් අපි මෝඩ නැහැ. අපි හැබැයි රැවටෙනවා කණ්ණාඩියේ ඇත්තේ නැහැ. නමුත් මෙතන ඉන්නවා. මේ පැත්තේ කණ්ණාඩිය ඉස්සරහා ඉන්නවා. කණ්ණාඩිය ඇතුලේ නැහැ. එතකොට මේකත් සතර මහා ධාතුව නිසායි කාම භවය වෙන්නේ. ඒ වගේම එයා මනස ඇතුළේ මේ තමන් කියලා අපි කණ්ණාඩි ඉස්සරහා හිටගත්ත කෙනා දකින්නකො මනස විදිහට. අපි කණ්ණාඩි ඉස්සරහා ඉන්නවා නම් අපිව දකින්නකො මනස විදිහට. කණ්ණාඩිය ඇතුළේ ඉන්න කෙනා දකින්නකො මේ ඇස් සමුවට වෙන මේ සතර මහා ධාතු රූපේ විදිහට. මේ සතර මහා ධාතු රූපය එයා දකින්නේ නැහැ කෙනෙක් පුද්ගලයෙක් විදිහට. අර කණ්ණාඩිය ඇතුලේ අපි මනස එයා දකින්නේ නැහැ කෙනෙක් ඉන්නවා කියලා. එයා දකිනවා මෙහි ඉන්නවා කියලා. ඒ කියන්නේ මනස දකිනවා සතර මහා ධාතු රූපේ එහෙ දැක්කට මෙහි පුද්ගල භාවය ඇත්ත වෙලා. හැබැයි අර කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා ඇඟිල්ල දික් කරන කෙලෙසි එයාට නැහැ. එයාට කියනවා රූප භූමිය. මෙහි පුද්ගල භාවයේ තුරු වෙලා නැහැ. රූප භවයේ එයා තාම ජීවත් වෙනවා. ඒ මට්ටමින් මිදිලා නැහැ. ඒක නිසා එයාට භවආසවේ ඒ මට්ටමින් එළඹ සිටිනවා. එයාට දැන් මෙහි පුද්ගල භාවයේ ස්ථාවර වෙන්නේ හැම වෙලාවකදීම භවආසවේ නිසා. ඊට පස්සේ දිඨාසවේ. දිට්ඨිය ආශ්‍රවයක් වෙනවා. අරූප භූමියත් එහෙමයි. අරූප භූමිය කිව්වේ නෑනේ. එතකොට දැන් අස කන නාසය දිව ශරීරයට කැටෙන දැන් සුවඳක් එනවා කියන්නේ. එතකොට රෝස මලක සුවඳක් එනවා. එතකොට එහෙම කෙනා එකපාරටම රෝස මලක් කියලා දැනගත්තට ඒක පඨවි ධාතුව කියලා හිතන්නේ. හැම වෙලාවකදීම එයාට ධාතුවේ රෝස මලක් හම්බෙන්නේ නැහැ. රෝස මලක් හම්බෙන්නේ නැහැ ධාතුව පැත්තෙන්. ධාතුව පැත්තේ රෝස මලක් කියලා අල්ලන්නේ එයාට හැම වෙලාවකදීම මෙහි හදාගත්ත මල විතරක් මල කියන සංඥාව ඇති වෙනවා. ඒ සංඥාව එළියේ තියනවා කියන තරම් මොඩ වෙන්නේ නැහැ. එතකොට එයා අතට ආහු වෙන කයට ස්පර්ශ වෙන තැනින් පටවි ධාතුව ප්‍රකට කරගන්නවා. මලේ පටවිය කියලා මල ඇත්ත කරගෙන පටවිය අරමුණු කරන්න යන්නේ නැහැ. හැබැයි මනසේ තියෙනවා රෝස මල කියලා. මනසේ මේ පැත්තේ තියෙනවා රෝස මල කියලා රෝස මල මෙහෙ පතිත කරන්නේ නැහැ හැබැයි. මෙහෙ වර්ණ සටහන ගැටිලා මෙහෙ එනකොට රෝස මල කියන සංඥාව ඇති වෙන. හැබැයි මේ තියෙන්නේ රෝස මල කියලා ධාතුව පැත්තේ නැවත දකින්න ගතිය ඇත්තේ නැහැ. ඒක නැති වෙලා. ඒකයි මරුණු බවට ගිහිල්ලා කියලා කිව්වේ. දැන් ධාතුව පැත්තේ දකින්න නැහැ ඉතින්. ඒකයි හරියට අපි මිය ගියපු ඥාතිවරයෙක් සිහිපත් කරනකොට ධාතුව පැත්තේ දැන් අපිට ජීවමානව එයා දකින්න නැති නෑ වගේ ඒ හා සමාන මට්ටම සියලුම රූප ගැන. ආයතන පහේ සියලුම රූප ගැන. එතකොට ආයේ ඒක ධාතුව පැත්තේ හම්බෙන්නේ නැහැ. එළඹ සිටි මට්ටමකට එයාට ඒක ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මම ඉන්නවා. දැන් ඒ විදිහට පුද්ගල භාවය ඇති කරගන්න රෝසමල දැනගන්න මෙහි හැම වෙලාවකදීම ඉන්න කෙනෙක් ඉන්නවා. අපි හිතමු අරූප ධ්‍යාන ලබා ගත්ත කෙනෙක් කියලා. භව කාම භව තියෙනවා, රූප භව අරූප භවයක් තියෙනවා. අරූපාවචර ධ්‍යාන ලබා ගත්ත කෙනෙක් රූප භවයේ මිදුණු කෙනෙකුට උනා ඒ දකින්නා ඉන්නවා. අපි කියමු කෙනෙක් අපි නේව සංඥා නා සංඥා තලයේ හෝ අකින්චඤ්ඤායතනේ ගමු කොතෙන්ටන කෙනෙක් උපරිම වශයෙන් උත්සාහ කරන තැන තියෙන්නේ. ඒ කියන්නේ කිසිවක්ම නැහැ කියලා ශුන්්‍යතාවයක් අරමුණු කරන්න දකින්න කෙනෙක් කියමුකෝ අපි. අපි එදා කතා කරා වගේ ශුන්්‍යතාවයේ දකින්න. දැන් හිස් බව තේරෙන්නේ කාටද? ශුන්‍යයි කියලා දැනගන්නේ කවුද? මම. ශුන්‍යයි කියලා දැනගන්නේ මම. ශුන්‍ය බව දකින්න ඉන්නවා. දැන් හිස් බව දකින්න ශුන්‍ය බව දකින්න ඉන්නවා. එතකොට ඒ දකින්න කියන තැන ඇත්ත පේන්නේ නැහැ. ඒ දකින්න ඇත්ත වෙලා. ශුන්‍යතාවයේ දකින්න ඇත්ත වෙලා. එයාට හැම වෙලාවකදීම දැන් එයාගේ භවයේ සියලුම අරමුණක් එනකොටම ශුන්‍ය බව එළඹ සිටිනවා. හැබැයි ශුන්‍යතාවයේ දකින්න
ඇත්ත වෙලා. ශුන්‍යයි කියන එකම යාට භවය සකස් කරලා දීලා තියෙනවා. හැම වෙලාවකදීම කාම භවයේද ලක්ෂණය, රූප භවයේද, අරූප භවයේද ලක්ෂණය එකයි. මොකක්ද එකම ලක්ෂණය? කාම භවයේ රූපයේ දකින්න ඉඳලා තියෙනවා. රූප භවයේ මෙහි පුද්ගල භාවය ඇති කරගන්න කෙනා ඉඳලා තියෙනවා. අරූප භවයේ ශුන්‍යතාවයේ දකින්න ඉඳලා තියෙනවා. මේ කියන කොහෙන් ගියත් අන්තිමේටම දකින්නා පුද්ගලයා ආත්ම සංඥාව මෙහි බැසගෙන තියෙනවා. ඒකයි වෙලා තියෙන දේ. ඒකයි ඒක ආශ්‍රවයක් වෙන්නේ. ඒ පුද්ගලයාට ආශ්‍රවයක් කියන දේ හොඳට මේකෙන් වැදගත් අර්ථයක් මතු කරගන්න. මෙහි පුද්ගලයෙක් විඳින සංඥාව වෙන්න ඕනේ ආශ්‍රවයක් වෙන්න නම්. රූපය විඳින සංඥාව එන්න කාමාශ්‍රවය වෙන්න පුද්ගලයෙක් විඳින බව ඇති වෙන්න ඕනේ. අපි එදා වටාපත උදාහරණයට අරගෙන කතා කළේ ඒ සිද්ධියම දැන් අපි ගත්තොත් මේ අත පහලට දාගෙන ඉන්න බව තියෙනවා. දැන් අත උස්සලා තියෙනවා. දැන් අත ඉස්සුවා කියලා කියන්නේ. දැන් හිතන්නකෝ අලුතෙන්ම කෙනෙක් මේ ශාලාව ඇතුළට ආවා කියලා. එයාට දැන් අත උස්සලා තියෙන බව පේනවා. දැන් මම මෙහෙම කරාම එයාට තියෙන උස්සගෙන හිටපු අත පල්ලෙහාට දැම්මා. අපිට තියෙනවා ඇතුලේ හිටපු අයට අත පහලට දාගෙන ඉඳලා උස්සලා ආයෙ පහලට දැම්මා. රැස් කරගත්ත බවක් අපිට තියෙනවා. අපි අද දවල් අපි කතා කරා එක මහත්මයෙක් එක්ක සචී මහත්මයා ඇවිල්ලා කතා කරපු වෙලාවේදී දැන් එකම පුද්ගල රූපයක් ඇස් හමුවට එනකොට ඒ පුද්ගල රූපය අපි ගමු නිහාල් මහත්මයා දැන් අපේ ඇස් හමුවට එනකොට මේ නිහාල් මහත්මයා කියන රූපය ඇස් හමුවට එනකොට මට අවුරුදු 4ක 5ක කලින් ඉඳලා තිබුණ ආශ්‍රව ටික මේ විදිහට කරපු මේ විදිහට කටයුතු කරන මහත්මිය. දැන් මෙතුමාගේ අම්මා මෙතන ඉඳලා මේ රූපේ බලනකොට පොඩි කාලේ ඉඳලා හිටපු කෙනා පොඩි කාලේ ඉඳලා හිටපු දරුවව එයාට හම්බෙනවා. දැන් මේ පොඩි කාලේ ඉඳලා හිටපු දරුවා සහ අවුරුදු 4ක 5ක ඉඳලා හම්බුණ මහත්මයා කියන මේ ගති දෙක මෙතනට කවදාවත් සාධාරණ වෙන්නේ නැහැ. මෙතන හැකියාවක් තිබුණේ නැහැ ඒ ගතිය මෙහි ඇති කරවන හැකියාවක්. ඒ දේ රැස් කරගෙන තිබුණේ අපි තුල මිසක මේ රූපය නෙමෙයි. පොඩි කාලේ ඉඳලා හිටපු දරුවා ඉතුරු නැතුවම පොඩි කාලේ කියන බව නිරුද්ධ වෙලා නැති වුණ දේ නෙමෙයිද පොඩි කාලේ. ඒ දේ දැන් ඇත්තෙවත් නැති දෙයක් ඇති දේ හැටියට මනසට ගෙනල්ලා දෙන දේ ටිකෙන් දැන් වර්තමානයේ අපි දෙන්නගෙම ඒ අම්මා හිටියත් මගෙත් ඇස් හමුවට රූපේ එන්නේ එකම විදිහට. එකම විදිහට ඇහැට රූපය එන තැනක අපි දෙන්නට ඇති වුණු දර්ශනය දෙකක්. එතකොට එතන අතීතයේ ඉඳලම හිටපු දරුවා මෙතන අවුරුදු 4ක 5ක විතර ඉඳලා හිටපු කෙනා ගෙනල්ලා දුන්නේ කාමාශ්‍රවය මත. මොකද්ද කාමාශ්‍රවය? රූපය පැත්තෙන් විඳින්න පුළුවන් ඇති බවට ගෙනල්ලා දෙන ලක්ෂණේ රූපේ තියෙනවා කියන ලක්ෂණය. තව විදිහකට ගත්තොත් ඒකම සම්බන්ධයි කාම භාසවේ. කාම භවයේ ඇති බවට ගෙනල්ලා දෙන දේ. දැන් මේ රූපේ හැමදාම නිට්ටයයි. දැන් මට හෙට දවසේදී නිහාල් මහත්මයා හම්බුණා. හෙට දවසේදී නිහාල් මහත්තයා හම්බුණා. හෙට වර්ණ සටහන ඇස් සමුවට එනකොටම කොච්චර රැස්සලා තියෙනවද? අද බණ අහපු නිහාල් මහත්තයා ළඟට එනකම් මේ කෙලෙසේ අප්ඩේට් වෙලා තියෙනවා. අද බණ අහපු නිහාල් මහත්මයා ළඟට එනකම් මේ කෙලෙසේ අප්ඩේට්. ඇස් සමුවට එනකොට ඊයේත් මේ මහත්තයා බණට ආවා. එතකොට දැන් හැම වෙලාවකදීම මේ ඊයේ ආපු බව ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? ආශ්‍රවයේ තුල. ඒ ආශ්‍රවයේ නිසාම තමයි අනාගතය තීරණය කරන්නේ. හෙටත් එහෙනම් නිහාල් මහත්තයා බණ අහන්න එයි. අනාගතයත් තීරණය කරනවා. දැන් රූපයෙන් අතීතයත් රැස් කරගෙන අනාගතයත් හදාගෙන ඇත්තටම තිබුණේ වර්තමානයේ අසමෝට රූපේ පතිත වෙන මොහොත විතරයි. ඒ මොහොත තුල අතීතාන්තයයි අනාගතාන්තයයි දෙකම රැස් කරගෙන සම්පූර්ණම පුද්ගල භාවය හදාගෙන තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නිහාල් මහත්තයා හම්බුන බව නෙමෙයි. ඇහැට රූපේ ගැටෙන මොහොතේදී
ඇහැට රූපේ ගැටෙන මොහොතේදී ඒ මොහොතේ රූපයේ හැකියාව තියෙන්නේ මොකක් කරන්නද? හැම වෙලාවකදීම රූපේ අපි කතා කරා ආලෝකේ පතිත කරගන්න බව කරන්න විතරයි. ඇහි හැකියාව තිබුණේ, රූපේ හැකියාව තිබුණේ ඇහැට පතිත වෙන බව කරන්න විතරයි. සම්පූර්ණම අනාත්ම බවක්. මේ ඇහි හැකියාව එච්චරමයි. එහෙම අනාත්ම බවක හැම වෙලාවකදීම අපි ජීවත් වෙනවා කියන්නේ මොකක් නිසාද? රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස ස්පර්ශ දැනෙනවා, අරමුණු හිතනවා. දැන් මේ දේවල් විස්තර කරනකොට වචනයක් තියෙනවා, බොහොම වැදගත්ම වචනයක්. අපි රූපකාණ්ඩේ කතා කරපු නිසා අපිට කලින් අහුවෙලා තියෙනවා. බොහොම මතක් කරගත්තොත් අත්ථභාව පරියාපන්නෝ. මම හිතනවා රූපකාණ්ඩේ අපව අලුතෙන්ම මට කරන්න පුළුවන් ඒ කියලා. අත්ථභාව පරියාපන්නෝ. ආත්ම භාවයේ අනුව ගියපු දෙයක් කියලා වචනයක් අපි කතා කළා. මොකද්ද අත්ථභාව පරියාපන්නෝ කියලා කිව්වේ? ආත්ම භාවයේ අනුව ගියා කිව්වේ ඇහැ කියන එක පුද්ගල භාවයේ අනුව ගියපු දෙයක්. මේ ඇහෙන්තොර පුද්ගලයෙක්, පුද්ගලයාගෙන්තොර ඇහැක් දකින්න එපා. මේ වෙලාවේදී රූපේ ගැටෙනකොට ඇහැ තමයි පුද්ගලයා. රූපේ පෙනෙන බව ඇහැ ඇති කල්ලිමයි මේ රූපේ පෙනෙන බව සිද්ධ වුනේ. ඒ වගේම රූපේ තියෙන්නේ ඇහැ ඇති කල්ලි, ඇහැ තියෙන්නේ රූපේ ඇති කල්ලි. අපිට හිතෙනවනේ නිකන් නෑ රූපේ එළියේ තියෙනවා, තියෙන රූපයි මේ ඇහැට ගැටෙන්නේ කියලා. තියෙන රූප ඇහැට ගැටෙනවා කියලා රූප තියෙන බව දැනගන්නේ කොහොමද? මනසින් ගෙනල්ලා දෙන සංඥාවක් විතරක් නෙමෙයිද? දැන් එහි gedara තියෙනවා, gedara තියෙන බව හිතෙන් ගෙනල්ලා දෙන සංඥාවක් නෙමෙයිද අපිට? සංඥාව විතරයි ඒක. අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේ මේ රූප තියෙන බව අපිට හිතෙන් ගෙනල්ලා දෙන සංඥාව විතරයි. මේ මොහොතේ හැකියාව තියෙන, මේ මොහොතේ ඇහැට පතිත වෙන දේ කරන්න විතරයි රූපෙට. ඇත්තම හැකියාව රූපෙට පුළුවන් මේ මොහොතේ ඇහැට පතිත වෙන්න. ඇහි හැකියාව රූපේ පතිත කරගන්න. එතකොට මේකට කියන අත්ථභාව පරියාපන්නෝ, ආත්ම භාවයේ අනුව ගිහිලා මේ ඇහැ මේ වෙලාවේදී මම නැතිනම් පුද්ගලයා ආත්මය කියලා කතා කරනවා නම් මේ ඇහැ රූපේ පේන මොහොතේ හැදුනේ. හැබැයි රූපේ පෙනිලා මේ මොහොතේම මේ ආලෝකයේ නිරුද්ධයි නම්, ඇහැ නිරුද්ධයි නම් මේ මොහොතේම පුද්ගලයා නිරුද්ධයි. ඉපිද නිරුද්ධ වුණ තැනක හිතෙන් හිතනවා, හිතෙන් ගෙනල්ලා දෙනවා නිහාල් මහත්තයා කියන දැනුම. ඒ දැනුම ගෙනල්ලා දෙනකොට හිතෙන් දැනගන්න දේත් එක්කමයි පුද්ගලයා උපදින්නේ. ඒ පුද්ගල භාවය එතනම ඉතුරු නැතුව නිරුද්ධයි. දැන් ඇහැ හැදිලා, ඇහැ නිකන් හැදුන්නේ නැහනේ. මනස යොමු වුණ නිසා ඇහැ ප්‍රසාද හැදිලා ඇහැ හැදුනා. දැන් මේ පුද්ගල භාවයයි මෙතන පුද්ගල භාවය මනසේ නිහාල් මහත්තයා ගෙනල්ලා දුන්න එකයි කාරණා දෙකක් කියන එක පැහැදිලිනේ. මෙතන ඇහැට රූප ගැටුණ දේ, මෙහි පුද්ගල භාවය හදාගත්ත දේ සම්පූර්ණම කාරණා දෙකක්. මේ දෙකේම ඉපිද නිරුද්ධ වුණ ආත්ම භාවය කියන එක ඉතුරු නැතුවම නිරුද්ධ වුණ දේ අපිට ඇති හැටියට ගැට ගහනවා මේ ආශ්‍රව නැමැති බැම්මේ ලණුවේ. මේ ඇහි දෙයි හිතේ දෙයි දෙකම එකට හොඳට ගැට ගහලා තියනවා, ලිහන්න බැරි වෙන්න ආශ්‍රව නැමැති බැම්මේ. දැන් අපිට පුළුවන් මේ බැම්මේ ශක්තිමත් බව නිසා ඇහෙන් දැකපු දේ දැනගන්න පුළුවන් මට. ඇහෙන් දැකපු රූපේ මම දැනගන්නවා නිහාල් මහත්මයා කියලා. ඒ වගේම නිහාල් මහත්තයා එළියේ ඉන්නවා කියලාම මම හිතනවා. දැන් මේ හිතන කම හැම වෙලාවකදීම දුන්නේ ආශ්‍රව නැමැති මේ බැම්මේ තද බව මතයි නිහාල් මහත්මයා මට එළියේ දකින්න පුළුවන් මට්ටම හදලා දුන්නේ. දැන් එතකොට මේ ආශ්‍රවවල තියෙන ශක්තිමත් බව මත තමයි හැම වෙලාවකදී මේක තියෙන්නේ. මේක සින්දොත් කවදාවත් නිහාල් මහත්තයා එළියේ දකින්න හම්බෙන්නේ නැහැ. හැම වෙලාවකදීම ඇහැට පුළුවන්කම තියෙන රූපේ පතිත කරගන්න පුළුවන් මොහොත විතරයි කියලා ඔය අත්ථභාව පරියාපන්නෝ කියන වචනේ අර්ථය ළඟට එනවා. එතන පුද්ගල භාවය එතනම ඉපිද නිරුද්ධයි, මෙතන පුද්ගල භාවය මෙතනම ඉපිද නිරුද්ධයි. මේ විදිහට ගන්නකො ඉටිපන්දම් දෙකක් තියෙනවා. එක ඉටිපන්දමක් පත්තු කරලා තියෙනවා. අනිත් ඉටිපන්දමේ මේ ඉටිපන්දම දල්වලා තියෙනවා. මේ ගින්දර මේකට ආවද? මේ ඉටිපන්දමේ ගින්දර මේකට ආවේ නැහැ. මේකෙන් තොරව හැදුනද? මේකෙන් තොරව හැදුනේ නැහැ. මේ හේතු ටික ඇති කල්ලි මෙතන ගින්දරක් මෙතන අලුතෙන් හැදුනා. මේ ගින්දර මේකත් නෙමෙයි, මේ ගින්දර මේකත් නෙමෙයි. වෙන් වෙන්ව පැවතුණු ගින්දර ටිකක්. දැන් මේක
නිවුණට පස්සේ අපි කියනවා නම් මේ තියෙන්නේ අර ගින්දරයි කියලා. පළවෙනි ඊටිපන්දම නිවුණාම අපි කියනවා නම් දෙවෙනි ඊටිපන්දමට මේ තියෙන අර ගින්දරයි කියලා අපි හරිද? නෑ. ඇහැට රූපේ ගැටෙන මොහොත වගේ දකින්නකො එක ගින්දරක් එක ඊටිපන්දමක් අත්භව පරියාපන්නෝ. ඒක තමයි ආත්ම භාවයේ අනුව ගියපු දෙය. ඒක නිවුණ කියන්නේ ඒක ඉතුරු නැතුවම නිරුද්ධයි. හැබැයි එතන ලක්ෂණ ටික ආරම්භය අත්භව පරියාපන්න වුණ තව සිද්ධියක් මනස පැත්තෙන් ඇති කරලා හිත පැත්තෙන් ගෙනල්ලා දීලා. ඒකත් ඉපිද නිරුද්ධ වෙනවා. මේ දෙක එකට ගැට ගහලා තියෙන්නේ මේ දෙක එක ගින්දරක් විදිහට අපිට පෙන්නලා තියෙන්නේ මොකෙන්ද? ආශ්‍රව නැමැති මේ බැම්මෙන්. එතකොට අපිට ඇති නැති දේ ඇති හැටියට ගෙනල්ලා දීලා තියෙනවා මේ කාමාශ්‍රවය කියලා කියන්නේ අන්න ඔය ලක්ෂණ ටිකට. එතකොට ඔන්න ඔය ආශ්‍රවය කාමාශ්‍රවේ භවආශ්‍රවේ කියන මට්ටම අපිට හැම වෙලාවකදීම මේ රැස් කරලා දීලා මේ විඳින්න පුළුවන් මට්ටම හදලා දීලා තියෙන්නේ අන්න ඔය ආශ්‍රව කියන ලක්ෂණය නිසා. ඊට පස්සේ අපි දිට්ඨාසවේ දිට්ඨිය ආශ්‍රවයක් විදිහට කතා කළා. දිට්ඨිය කියන එක ආශ්‍රවයක් විදිහට කතා කරනකොට ලොකු මාතෘකාවක් හැබැයි. දිට්ඨාසවේ කතා කරන්න ගියොත් අපිට කතා කරන්න වෙන්නේ සංයෝජනවල මුල් සංයෝජන 3. දිට්ඨිය අනුව ගියපු සංයෝජන 3 ලක්ෂණ ටිකෙන්. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන 3. කතා කරනවද උඩින් පැනලා යනවද? කතා කරනවා පොඩ්ඩක් කතා කරමු. එතකොට සක්කාය දිට්ඨිය මොකද සූත්‍රයේ දිගටම සාකච්ඡා වෙන්න වෙනවා. දැන් මේ ඔක්කොම අර්ථ ටික අපිට කතා වෙලා යනවා නම් දිට්ඨාසවය කියන්නේ මේකයි. මේ දර්ශනයටපත් වෙනකොට මේ ආශ්‍රව ටික තමයි අතහැරෙන්නේ. කොටින්ම කට්ටියටම ප්‍රිය විෂයක් ඉදිරිය යනවා මේ කියන්නේ සෝවාන් වෙනකොට වෙන දේ. ඒ කියන්නේ මේ සෝවාන් වෙනකොට මොකද්ද වෙන්නේ කියන එකයි කියන්නේ. සක්කාය දිට්ඨිය පළවෙනිම දේ. සංයෝජනවල දස සංයෝජනවල දෙකට බෙදනවා. දිට්ඨිත් වෙන සංයෝජනත් වෙන ධර්මතා තියෙනවා. දිට්ඨි නොවන සංයෝජන වෙන ධර්මතා තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිජ්ජා. මේ දස සංයෝජනවල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන සංයෝජනත් වෙන දිට්ඨිත් වෙන ධර්මතා. දිට්ඨිය දර්ශනය. එතකොට දැන් දිට්ඨි ආශ්‍රවේ දුවන්නේ අන්න ඔය රෝධ තුනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි දන්නවා මමත්වේ මම මාගේ යන හැඟීම. එතකොට සෝවාන් මම මෙහෙම අහුවොත් දැන් ප්‍රශ්නයක්. මොක ගොඩක් වෙලාවට මගෙන් අහන ප්‍රශ්නයක්. සෝවාන් ආර්යයන් වහන්සේට සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? නැහැ. එතකොට සෝවාන් ආර්යයන් වහන්සේට මම මගේ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එතකොට සක්කාය දිට්ඨිය නැහැ කියලා කියන්නේ කොහොමද? මම මාගේ කියන පැවැත්ම නම් ඒ වුණාට ඒක රුපියල් සක්කාය සක්කාය දිට්ඨියේ තියෙන ලක්ෂණය තමයි අපි දැනගන්න ඕනේ සක්කාය සහ සක්කාය දිට්ඨිය. මේ දේවල් කතා කරන්නේ මේ දේවල් අනිවාර්යෙන් මේ ටික සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන නිවන් දකින්න ඕනේ කියලා දෙකින් නෙමෙයි. මේ දේ කතා කරන්නේ මූලිකම දේ ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ. මේ දේ තුල අපිට අපේ මාර්ගය තමයි ප්‍රකට වෙන්න අවශ්‍ය දේ. දැන් මේ කෝපය ගැන මට පුළුවන් මේ පැත්තේ තියෙන කාරණා ටික ඔයගොල්ලන්ට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට තව කෙනෙක් මේ පැත්තෙන් හිටියොත් එයාට පුළුවන් මේ පැත්තෙන් පේන ටික ගැන කතා කරන්න. මේ පැත්තෙන් කෙනෙක් හිටියොත් එයාට පුළුවන් මේ පැත්තෙන් පේන ටික. එහා පැත්තෙන් කෙනෙක් හිටියොත් එහා පැත්තෙන් පේන දේ ගැන කතා කරන්න පුළුවන්. දැන් අපි කෝපෙන් තොර දෙයක් ගැන කතා කරලා තියෙනවා. අපි 4 දිනක් කෝපෙන් පිට දෙයක් ගැන කතා කරලා නැහැ. නමුත් කතා කරලා තියෙන එකම කෝපේ. නමුත් අපිට මට සාධාරණ මේ පැත්ත විතරයි. ඔයගොල්ලෝ ওই පැත්තේ නම් මොන විස්තරය කිව්වත් මට සාධාරණ මේ පැත්ත විතරයි. මම මේ පැත්තේ නම් මොන විස්තරය කිව්වත් ඕගොල්ලන්ට සාධාරණ ওই පැත්තේ පෙනුම විතරයි. එතකොට
දැන් මේ කෝප්පේ ගැන මනාකොට කියනවා නම් අපිට මේ හැබැයි හතර පැත්ත ගැනම කියන්න වෙනවා. ඒකෙන් කියන්නේ කෝප්පේ දකින්න මේ හතර පැත්තම දැනගෙන ඉන්න ඕනේ කියලා. නමුත් කෝප්පේ ගැන මනාකොට පහසුවෙන්ම දැනගන්න නම් අපිට පුළුවන් මේ හතර පැත්තෙම විස්තර ටික දැන ගැනීම තුල. එතකොට ඒ වගේ මේ ධර්මයේ කතා කරනකොට මේ දර්ශනයක් කතා කරන්නේ අපි. ඒ දර්ශනය කතා කරනකොට විශේෂම දේ මේ ජීවිතය තුළ යෙදෙන දේවලුත් එක්ක කාරණා විදිහට ඉදිරිපත් කරන්නේ නැතුව මාතෘකා විදිහට අරගෙන දෙන්නේ නැතුව මේ දර්ශනයක් විදිහට කියලා දෙන්න උත්සාහවත් වෙන්නේ මේක ජීවිතයේ යෙදෙන්න අවශ්‍ය නිසා. ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව කියන වචන ටිකෙන් විතරක් සීමා නොවි ආශ්‍රව ටික විස්තර කරන්නේ ඇත්තටම මේ අපේ හිතේ යෙදෙන ගති ටිකක් නේද කියලා පෙන්වන්න අවශ්‍ය නිසා. ඔය ඔක්කොම මතක තියාගත යුතු කියලා බලෙන් හිතට ඔබන්න හදන්න එපා. එහෙම වුණොත් වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා හිතන්න මේ කියන කාරණාවත් එක්ක ඔළුව අරගෙන යන්න අපේ මනස තියෙන ලක්ෂණ ටික මේ කොටින්ම තේරුම් ගන්න ඕනේ. මේ අවිද්‍යාවේ ලක්ෂණය මේකයි. ඊට පස්සේ මේ අවිද්‍යාව දුරු වෙන්න නම් මේ දේ කළ යුත්තේ කියන එකයි මේ කතා කරන්න යන්නේ. ඒක නිසා අන්න ඒ ලක්ෂණ ටිකට මනස මෙහෙවන්න. එහෙම නැත්නම් අපේ ඔළුව වෙනත් පැත්තකට යනවා. එතකොට අපි සක්කාය දිට්ඨිය කියලා කතා කරා. සක්කාය දිට්ඨිය කියනකොට සක්කාය එකක්, සක්කාය දිට්ඨිය නැත්නම් දිට්ඨියේ තවත් එකක්. සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධය කවුරුද දන්නවන්නේ දේවචනේ. පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. කොටින්ම කියනවා නම් මේ රූපේ තියෙනවා කියලා ඇති බවට හම්බෙන ගතිය සක්කාය ධර්මය. සක්කාය ධර්මය එහාට ගියපු සක්කාය දිට්ඨියේ ලක්ෂණය තමයි මෙතන ඉන්නව පුද්ගලයෙක් කියන සංඥාව. පුද්ගලයෙක් කියන එකේ දැන් නිහාල් මහත්මා වන ආත්මය මෙතන පුද්ගලයා මෙතන බැසගෙන සිටිනවා. අන්න ඒක සක්කාය දිට්ඨිය. සක්කාය ආරම්භය ආත්ම දිට්ඨිය පතිත වුණා. ඕගොල්ලන්ට හිතෙනවා නම් තව කෙනෙක් ඉස්සරහා ඉන්නවා තව මේ පුද්ගලයෙක් ඉන්නේ කියලා කියනවා නම් ඕගොල්ලෝ ඒ පුද්ගලයාගේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මතා ටික විඳිනවද කවුරු? නැත්නම් එයාගේ මනස විඳිනවද කොටින්ම අහනවනම්? එයාගේ මනස දැනෙන්නේ නැහැ. මනස නොදැනි කොහොමද ඕගොල්ලෝ තව කෙනෙක් ඉන්නවා කියන්නේ? මනස නොදැනි තව කෙනෙක් පුද්ගලයේ ජීවිතයක් ජීවියෙක් එතන ඉන්නවා කියන්නේ කොහොමද? මනස නොදැනි අපිට කතා කරන්න පුළුවන් කම නැහැ. සක්කාය දිට්ඨිය ලක්ෂණය තමයි එතන තව කෙනෙක් ඉන්නවා ආත්මයක් පුද්ගලයෙක් තියෙනවා කියලා කියන ඔය ගතිය. දැන් ඕක සක්කාය දිට්ඨිය ලක්ෂණය මොකද්ද? දැන් නිහාල් මහත්මයා මට බැන්නොත් මට පුළුවන් නිහාල් මහත්තයාට ආපහු බනින්න. ඒ එතන පුද්ගලයෙක් ඉන්නවා. පුද්ගලයා ඉන්න නිසා මට පුළුවන් පුද්ගලයාට බැනලා රිද්දන්න පුළුවන්කම තියෙනවා. මට පුළුවන් නිහාල් මහත්තයාට ගහලා රිද්දන්න. පොඩි ළමෙක් අපේ දරුවෙක් වරදක් කළොත් මොකද්ද අපි කරන්නේ? එකපාරක් කියනවා හරියන්නේම නැත්තම් දෙකක් ගහලා හරි කියනවා. ඇයි ගහන්නේ? දරුවා හදාගන්න එක තමයි උඩින් බැලුවම නැත්තම් ඇත්තටම තියෙන දේ මොකද්ද? ගහන එක තුල එයාව අපි දන්නවා පුද්ගලයාට ගහන්නේ ආත්ම භාවයට ගහන්නේ. ඔය දේ තුලම තමයි මధుරව කනකොට මధుරව මරන්නේ. අපිට පුළුවන් මధుරෙක් කනකොට මధుරව කන එක නැති කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? කන මధుරව ටකස් ගාලා එකක් ගහලා ආත්ම භාවයේම නැති කරලා නැති කරන්න පුළුවන්. මధుරව කන එක නතර කරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? මధుරව මරුවා නම් ඉවරයි. ඇයි මధుරව මරන්නේ? සක්කාය දිට්ඨියේ ලක්ෂණය මම ඉන්නවා මට කන මధుරව ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ආත්ම භාවයක් තියෙනවා. ආත්ම භාවයේ නැති කරොත් මට මధుරව කන්නේ නැහැ. සක්කාය දිට්ඨියේ ලක්ෂණය අන්න අපිව කර්මපතයක් සකස් කරනවා. අකුසලයේ වෙන තැනට අපිව අරගෙන යනවා. කෙලින්ම අපි ප්‍රතිකර්මයේ සපයන්නේ පුද්ගල භාවයෙන් කෙලින්ම මధుරව මරලා මధుරවකින් තමයි පුද්ගලයා නැති කරලා තමයි දේ කරන්න යන්නේ. කෙලින්ම මధుරව මරනවා. මధుරව නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔය තමයි පළවෙනි ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවා.
අනාත්ම සතර මහා ධාතුවේ මధుරයක් දකින්න නැත්නම් කයක් දකින්නෙත් නැත්නම් නුවණින් මధుරව නැති කරන්න පුළුවන් එයාට. එයාට මෙතන මధుරව කනකොට කන්න මధుරෙක්වත් අතක්වත් හම්බෙන්නේ නැහැ. එළියෙන් බලන කෙනා කියයි ආන් අරයාගේ මధుරෙක් කනවා කියලා. හැබැයි එයාට කන්න අතක්වත් මధుරෙක්වත් හිටියේ නැහැ. එයා මේ කයනොත් මිදිලා. එයාට හම්බෙන්නේ එකම ධර්මතාවයයි. මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව. එයාට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව කියලා කියනකොට ස්පර්ශය දැනගන්න පුද්ගලයෙක් ඉඳලා නැහැ. ස්පර්ශයේම පුද්ගලයා වෙලා. කය කියන එක අර වචනේ වැදගත් බව අත්භාව පරියාපන්නෝ ආත්ම භාවයේ අනුව ගියපු දෙයක්. ඒ වේදනාවෙන් ඒ ස්පර්ශයෙන් තොර වෙන පුද්ගලයෙක් එයාට නැහැ. ඒ ස්පර්ශයෙන් තොර වේදනාවෙන් තොර පුද්ගලයෙක් නැහැ. ඒකමයි එයාගේ ජීවිතේ ඒක නිරෝධයෙන් නිරුද්ධයි කියන දැක්ම එයාට තියෙනවා. එතනින් එහාට දෙයක් ඇත්තේ නැහැ. දැන් කන්න මధుරයකුත් නැහැ අතකුත් නැහැ. එයත් මధుරවගෙන් මිදිලා. අපිත් මధుරවගෙන් මිදෙන්න පුළුවන් බව තියෙනවා. දැන් අපි මధుරවගෙන් මිදෙන ගතිය තියාගෙන ඉන්නේ ඇයි? ගහලා අපි ඒ ගහන ගතිය තියන් ඉන්නේ මధుරව කනකොට සක්කාය දිට්ඨියේ ලක්ෂණයේ දිට්ඨිය මොකද්ද? එතන පුද්ගලයක ආත්ම භාවයක් තියෙනවා. ගැහුවාම ආත්ම භාවය නැති වෙනවා. මధుරව කන්නේ මට. කෙලින්ම මේ රූපේ පුද්ගලයා මේ රූපය ඇතුලේ මේ රූපවත් වූ ආත්මය තමයි මේ තියෙන්නේ. එතනක් තියෙන්නේ රූපවත් වූ ආත්මයක්. ඒ රූපවත් වූ ආත්මය නැති කරාට පස්සේ මේ රූපවත් වූ ආත්මයට කරදරයක් නැහැ. වචන ටික නොකියුවට කරන්නේ ඒක තමයි. අන්න ඒ ලක්ෂණය තමයි සක්කාය දිට්ඨිය. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට දැන් පුද්ගලයෙක් නෑ මధుරෙක් නෑ කියලා කිව්වට වරුදුනානේ වේදනාව ආවනේ. වේදනාවත් එක්කම කය ස්පර්ශයත් එක්කම කයත් හැදුනා. කයත් එක්ක ඒ කය තමන් ඒ මොහොතේම නිරුද්ධ වුණා. තමන්ට කන්න කයට කන්න මధుරෙක් හිටියේ නෑ. මధుරෙක් හිටියා කියන්නේ මధుරෙක් ඉන්න නම් තමන් ඉන්න වෙනවනේ. එතකොට මේ කයට සාපේක්ෂව මధుරවට සාපේක්ෂව කයත් තිබිලා තියෙනවා. එයාගේ නුවණ ඥාන දර්ශනේ. ඒක බහාලන්න එපා. මේ කයට බහාලන්න එපා. එතන එළඹ සිටි නුවණක් තියෙනවා. ඥාන දර්ශනයක් තියෙනවා. මේ අඩි 5ක 6ක කයක් මම එදා පැහැදිලි කළා. අඩි 5ක 6ක ඇඟක් හදලා දෙන්නේ කොහෙන්ද? අපේ මනසෙන්. කාටවත් ඇඟ විඳින්න පුළුවන්ද? ඇඟ විඳින්න හම්බෙන්නේ නැහැ. අතින් මොහක් හරි අල්ලනකොට මේ ස්පර්ශ මාත්‍රයත් එක්කම මිසක දැනෙන්නේ ඇඟ දැනෙන්නේ නැහැ. කාටවත් මොකක් හරි ස්පර්ශයක් එක්ක ස්පර්ශයයි දැනෙන්නේ. හැබැයි ස්පර්ශයේ මාත්‍රයෙන් ඉවර වෙන තැනක අඩි 5ක 6ක ඇඟක මේ අතටයි ගැටුනේ කියලා අතට ගැටෙන මේ අත ළඟට එනකන් ගෙනල්ලා දෙන මේ ඇඟ ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? හිතෙන් ගෙනල්ලා දුන්නේ. ඒ මොහොතේදී ගැටුනේ ඇඟිලි තුඩට ඉදිකට්ටක් නම් ඉදිකටු තුඩක් නම් ස්පර්ශයේ ඉදිකටු තුඩක ස්පර්ශයක් මුළු කයම ඉදිකටු තුඩ. ඊතුරු මේ ලොකු ඇඟේ මේ අතේ මේ ඇඟිල්ලටයි ඉදිකට්ට ඇනුනේ කියලා ඊතුරු ඇඟිල්ල ළඟට එනකන් ගෙනල්ලා දෙන ටික මනෝමය සිද්ධිය සම්පූර්ණයි. මොකද මුළු කයටම එකපාර ඉදිකට්ට ඇනුන්නේ නැහැ කය විඳින්න. අපි කය නෙමෙයි විඳි ඉදිකට්ට ඇනුණු වේදනාවයි අපිට ස්පර්ශයේ විඳි අපි. ඉදිකට්ට විඳෙත් නැහැ අපි. ඇඟිල්ල විඳෙත් නැහැ අපි. ඉදිකට්ටකින් ඇඟිල්ලට ඇන්නොත් කවුද ඇඟිල්ල විඳින්නේ? ඇඟිල්ල විඳින්න පුළුවන් කම නැහැ. ඉදිකට්ට විඳින්නේ කවුද? ඉදිකට්ට විඳින්නේ නැහැ. වේදනාව නෙමෙයි ස්පර්ශය නෙමෙයිද දැනෙන්නේ? ස්පර්ශයයි අපි විඳින්නේ. ස්පර්ශයේ විඳින තැනක ඉදිකට්ටයි අතයි ඇඟිල්ලයි ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? මනෝමය සිද්ධියක් තුල නොවින්ද සිද්ධියක් ආශ්‍රවය තුල උපද්දලා දෙනවා අතයි ඉදිකට්ටයි කියලා නොවින්දපු ධර්මතා දෙකක් ගෙනල්ලා දෙනවා. ඒක සම්පූර්ණ මනෝමය සිද්ධියක් තුල කරන දෙයක්. ඒ විදිහටම මధుරව කන මොහොතේදී එයාගේ නුවණ පවතින්නේ ඒ මට්ටමින් විතරයි. පුද්ගල භාවයේ නැති කළා. සක්කාය දිට්ඨියේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම පුද්ගලයේ කෙනෙක් ඉන්නවා මේ රූපවත් වූ ආත්ම භාව තියෙනවා. දැන් මෙතන පුද්ගලයේ ලෝකේ ඕන තරම් ඉන්නවා. මට පුළුවන් පුද්ගලයන්ට බනින්න පුළුවන්, ගහන්න පුළුවන්, රිද්දන්න පුළුවන්, මරන්න පුළුවන් හේතු ටික තියෙනවා. ඇයි? සක්කාය දිට්ඨිය බලවත්කම. සක්කාය දිට්ඨියේ ලක්ෂණය ඒක. එතකොට සක්කාය දිට්ඨිය තියෙන්නේ හැම වෙලාවෙම සක්කාය අරඹයා තමයි දිට්ඨිය පතිත කරන්නේ. සක්කාය කිව්ව පංච උපාදානස්කන්ධේ ඒ කියන්නේ දැන් අපිට රූපය ඇති බවට හම්බෙන ලක්ෂණේ නෙමෙයි.
දැන් මේ අනාත්ම රූපේ ගැටෙනකොට රූපේ එළියේ තියෙනවා කියලා ඇති වෙන ගතියට කියනවා සක්කාය කියලා. නිහාල් මහත්මයා ඌ පුද්ගලයෙක් මේ රූපේ පුද්ගල භාවයෙන්ම මේ රූපේ හම්බෙනකොට ඒ හම්බෙන රූපෙට කියනවා පුද්ගලයෙක් ආත්ම භාව වූ රූපේ හම්බෙනකොට සක්කාය දිට්ඨියයි කියලා. එතකොට කෙලින්ම සක්කාය දිට්ඨිය ආත්ම භාවයක් විදිහට හම්බෙලා තියෙන පුද්ගලයෙක් විදිහටම. එතකොට දිට්ඨාසවේ ලක්ෂණය තමයි රූපයේ දිට්ඨේ විදිහටම ගිහිලා දැන් මේ රූපේ කැමැති වෙන අර්ථයෙන් ආවොත් තමයි කාමාසවේ. රූපේ පුද්ගලයෙක් ඉන්නවා ආත්ම භාවයක් තියෙනවා කියන මට්ටමට ගියොත් ඒක දිට්ඨාසවේ. රූපෙම හේතු වෙනවා කාමාසවයටත් භවසවයටත් දැන් දිට්ඨාසවයටත් හේතුව වෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. ඊට පස්සේ ඊළඟ එක විචිකිච්ඡාව සැකය. එතකොට මොකද්ද සැකය? කලින් මම විස්තර කරලා තියෙනවා බුද්ධ ආදී අටතැන තියෙන සැකය. බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති සික්ඛාය කංකති පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති කියන තැන සැකය. බුදුරජාණන් වහන්සේ ගැන සැකයිද? ධර්මයේ ගැන සංඝයා ගැන නෑ. එහෙනම් සසරේ ඉපදුණු බව ගැන සැකයිද? නෑ. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ ගැන සැකයිද? නෑ. එහෙනම් සැකේ දුරුයි නම් සෝවාන්. සැකේ දුරුයි නම් සෝවාන් අනිවාර්යයෙන්. නමුත් පුබ්බන්තේ බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති කියන තැන අපි සැකේ දුරු කළා නෑ. සැකේ දුරු කළා නෑ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාද නැද්ද කියන එක ගැන සැකයි කියන එක නෙමෙයි මේ බුද්ධේ කංකති ධම්මේ කංකති කියලා කියන්නේ. හිතන්න අපි මදුරුවෙක් කනකොට මදුරුව මරනවා කියන මොහොත ගැන. අපි මදුරුව මරන්නේ අපි කිව්ව පුද්ගල භාවයේ දුරු කරන්න. අපිට බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල භාවයක් නැහැ කියලා දේශනා කරපු වචනය ගැන සැක හැර අපි දන්නවා නම් අපි මදුරුව මරයිද? මදුරුව මරන්නේ නැහැ. මදුරුවගෙන් පරිගන්න මනසක් අපිට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන කොටින්ම සැකයි. ධර්මයේ ගැන සැකයි. මේක අවබෝධ කරගත්ත පිරිසක් ලෝකේ හිටියා කියන එක ගැන සැකයි. පුබ්බන්තේ කංකති පෙර කොහොමද කියන්නේ පෙර සසරේ මේ විදිහට කර්ම විපාක නානත්වයක් තියෙනවා කියන එක ගැන සැකයි. අනාගතයේට මේ කරන දේ විපාක ඉස්සරහට ලැබෙනවා කියන එක ගැන සැකයි. ඒ සැකේ නිසා තමයි මරන්නේ. පුබ්බන්ත අපරන්තේ කංකති. ඊට පස්සේ සික්ඛාය කංකති ශික්ෂාව ගැන කොහොමද සැකයි නේද? පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති. පටිච්චසමුප්පාද ධර්මයේ දකිනවා නම් මේ අවිද්‍යාවෙන් කරන මේ කර්මයේ ඊළඟට විපාකයක් හදලා දෙනවමයි කියන බව දකිනවා නම් එයා ඒ ක්‍රියාව කරන්නේ ওই ටික ගැන ඔක්කොම සැකයි මදුරුවෙක් මරනවා කියන තැන. ওই ටික ගැන ඔක්කොම සැකයි බොරුවක් කියනවා කියන තැන. පන්සිල් පද පහ කඩනවා කියන තැන ওই ටික ගැන ඔක්කොම සැකයි කොටින්ම. කියන්නේ අපි සෝවන් නැහැ. ඒ කියන්නේ සෝවන් නැහැ. එතකොට අර විදිහට මතු පිටින් අරගෙන බලලා අපිට කියන්න බෑ සෝවාන් මෙන්න මේකයි දැන් ඔබ සෝවාන් බව කියන ලක්ෂණය දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සක්කාය දිට්ඨිය තියෙනවා නම් විචිකිච්ඡාව තියෙනවා. විචිකිච්ඡාව කියන එක මේ බුදුරජාණන් වහන්සේ ගැන නෑ මට අවෙච්චප්පසාදෝ හෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවකුයි මට තියෙන්නේ කියන තැනකින් එහෙම ගන්න බෑ. ඊට පස්සේ සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාසය ගැන අපි කතා කළා කෙටියෙන්. සීලබ්බත පරාමාස කියන්නේ සීල වෘතවල එල්ලිලා ඉන්න එක. මේ ශාසනයෙන් බාහිර තවත් සීල වෘතවල නිවන් දකින්න කියලා හිතාගෙන එල්ලිලා ඉන්න එක. එතකොට අපි කතා කළා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් සීල් තිබුණා. මේ පන්සිල් පද පහම තියෙනවා දැනුත් මේ පන්සිල් පද පහම තිබුණා. ඒ කාලේ හිටපු අය දැනගෙන හිටිය පාණාතිපාතාව කැඩුනොත් පාණාතිපාතාව සමාදන්. දැන් අපිත් දන්නේ ඒ සිල්පදේ කැඩුනහම ඒ සිල්පදේ සමාදන් වෙන තැනට නම් ඒ සීලෙයි මේ සීලෙයි වෙනසක් තියනවද? නෑ. ඒ සීලෙයි මේ සීලෙයි දෙකම එකයි. වෙනසක් නෑ. එතකොට ඒ සීලය සීලබ්බත පරාමාසයි. මොකද ඒගොල්ලෝ නිවන් දකින්න කියලා ඒ සීල සමාදන් වුනේ. අපි ඒ සීල් රකින්නේ නිවන් දකින්න. එතකොට අපේ සීලේ සීලබ්බත පරාමාස වෙලා නැද්ද? ඒගොල්ලොන්ගේ දර්ශනය අපේ දර්ශනය එකක් වෙනකොට සමානයි. සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරන ලද
සීලයක්. මොකද සීලබ්බත පරාමාස නැත්තම් අර විචිකිච්ඡාව වගේ තමයි මේකත් කියන්නේ. සීලබ්බත පරාමාස නැත්තම් සෝවන් වෙලා කට්ටිය. ඒක නිසා අපි අද සමාදන් වෙන්න හදන ඔය සීලය සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරනවා සැරින් සැරේට. ඇයි සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරනවා කියලා කියන්නේ? ලේසි නෑ මේ ශාසනීය ක්‍රමයට සිල්ලතෙක් වෙන එක. මේ ශාසනීය ක්‍රමයට සීලය රකින්න එක ලේසි නෑ. මොකද මේ ශාසනයේ සිල්වතා පෙන්වන්නේ සත්‍ය ඥානය ඇති කරගෙන කෘත්‍ය ඥානය වඩලා කෘතය අවබෝධ කරගන්න කෙනා. සත්‍ය ඥානය තියෙන කෙනාට සත්‍ය ඥානය කියලා කියන්නේ. දැන් මේක ඊළඟට අපිට ඔක හම්බ වෙනවා. එතකොට සත්‍ය ඥානය කියන්නේ කලින්ම එයා දර්ශනය දන්නවා. දැන් මෙතන ඉඳලා සිටි එකට යන්න ඕනේ දැන් මේ ටවුන් එකට යන්න ඕනේ කියලා තියෙනවා නම් දැන් එයා පාර දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් මම එළියට බැස්ස වගේ වෙනවා. මම පාර දන්නේ නැහැ. මම කොහේ යයිද දන්නේ නැහැ. ඉතින් නමුත් අපිට ටවුන් එකට නොවරදවා යන්න ඕනේ නම් පාර දැනගෙන ඉන්න වෙනවා. මේ හන්දියෙන් මෙහෙම හැරිලා යන්නේ කියලා. එතකොට හැබැයි ඔක්කොටම කලින් මට දැනගෙන ඉන්න වෙනවා දෙයක්. මොකද්ද? මම යන්නේ ඩැන්ඩිනුන් සිටි එකටයි කියලා ඉස්සෙල්ලා දැනගෙන ඉන්න වෙනවා. ඔක්කොටම කලින්. ඩැන්ඩිනුන් සිටි එක ගැන යන තැන දැනගෙන තමයි යන තැනට පාර හොයාගන්න වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අදියර. යන තැන ඩැන්ඩිනුන් සිටි එකයි එතෙන්ට යන්නේ කොහොමද කියලා පාර හොයාගන්න වෙන්නේ. යන තැන දන්නේ නැතුව පාර හොයනවනම් ඒක හරියන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ නිවන් දැකලා ඕනේ නිවන හොයන්න. නිවන දැකලා ඕනේ නිවන හොයන්න. ඇයි එක තෙරුන් වහන්සේ නම මම ඉදා කරන්න අපු සූත්‍රේ මට මතක නෑ ඔක්කොම නම් ගන්න ටික. කේමක තෙරුන් වහන්සේ දාසක තෙරුන් වහන්සේ. කේමක තෙරුන් වහන්සේ වගේ මට මතක මේ බොහොම අසනීපෙන් ගිලන්ව ඉන්නවා. ගිලන්ව ඉන්න වෙලාවේදී මේ කේමක තෙරුන් වහන්සේ දාසක තෙරුන් වහන්සේ එතෙන්ට ආවහම කියනවා මේ අහන්න ඉස්තවිර භික්ෂුන් වහන්සේලාට කියන්න ගිහිල්ලා මම බොහොම අමාරුයි මට සනීප නැහැ කියලා. එහෙම කිව්වහම ඉස්තවිර භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා දාසක හාමුදුරු කියනවා කේමක තෙරුන් වහන්සේට බොහොම අසනීපයි අමාරුවෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ ඉස්තවිර භික්ෂුන් වහන්සේලා පණිවිඩයක් එවනවා මොනවා හරි සැක සංකාතයන් තියනවාද සීලයෙන් හරි උපවාද කරනවාද මොනවා හරි එබඳු තැන් තියනවාද කියලා. ඒ ඇහුවාම එබඳු තැනක් නම් මට නැහැ කියලා පිළිතුරු දෙනවා. අපහු පණිවිඩේ පෙරලලා යවනවා. ඊට පස්සේ කියනවා මේ පංච උපාදානස්කන්ධය ගැන මේ විදිහට සත්‍යයක් නොවේ පුද්ගලයෙක් නොවේ කියන එළඹ සිට මේ විදිහේ දර්ශනයක් මට තියෙනවා කියලා මේ කේමක තෙරුන් වහන්සේ පණිවිඩේ යවනවා ස්තවිර භික්ෂුන් වහන්සේලාට. ස්තවිර හාමුදුරුවෝ කියනවා එහෙනම් ඔබ වහන්සේ මේ කෙටියෙන් කියන්නේ රහතුන් වහන්සේලා අතරින් ක්ෂීණාශ්‍රවයන් අතරින් එක්තරා කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ පණිවිඩය කියලා විස්තර කරනකොට ආපහු කේමක තෙරුන් වහන්සේ බලනවා දැන් දාසක හාමුදුරු පණිවිඩය අරගෙන හෙට යනවා මෙහෙට යනවා ඉවරයක් නැහැනේ. අසනීප තිබ්බක් කවන්නේ ස්තවිර හාමුදුරු වෙන්නේ නැත්තම් මම යනවා ස්තවිර හාමුදුරු ළඟට කියලා බොහොම අමාරුවෙන් නැගිටලා යනවා ස්තවිර හාමුදුරු ඉන්න තැනට. ගිහිල්ලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට ඔබ වහන්සේ ක්ෂීණාශ්‍රවයන් අතරින් එහෙනම් එක්තරා කෙනෙක් පංච උපාදානස්කන්ධේ පුද්ගලයෙක් ඉන්නව නෙමෙයි සත්‍යයක් නෙමෙයි කියලා දකිනවනේ. කියනකොට නෑ මම ක්ෂීණාශ්‍රවත් නෙමෙයි කියනවා. මම ආශ්‍රවයක් ඡය කරලා නෑ මම රහත් වෙලා නෑ කියනවා. කියලා ඔය කාරණාව පැහැදිලි කරනවා. ඒකෙන් තියෙන්නේ ඒ වෙලාවෙදිම ඒ කාරණාව සූත්‍රයේ විස්තර කරලා ඉවර වෙනකොටම ආශ්‍රවයක් ඡය කරලා අරිහත්ත්වයටපත් වෙනවා. නමුත් ඒ වෙනකම් පංච උපාදානස්කන්ධයේ උදේවැය හොඳ ආකාරවම දකින මට්ටමක ඉඳලා ආශ්‍රවයක් ඡය කරලා තිබුණේ නැහැ. ඇයි? ඒක තමයි කියන්නේ නිවන් දැකලා ඕනේ නිවන් දකින්න යන්න කියලා. ඒ කියන්නේ නිවන ගැන ඩැන්ඩිනුන් සිටි එක ගැන දන්නේ නැතුව කොහොමද යන්නේ? දැක්ක කෙනෙක් ඕනේ, දන්න කෙනෙක් ඕනේ, මාර්ගයේ දැනගත්ත කෙනෙක් ඕනේ, තන දැනගත්ත කෙනෙක් ඕනේ යන්න. ඒක නිසා තමයි සත්‍ය ඥානය කියන එක පැනෙන්නේ. මේ දේ දැනගෙන මේ දේ අවබෝධ කරගෙන දැන් යන්න එතෙන්ට. දැනගත්තට පස්සේ තමයි එතෙන්ට ගැලපෙන මාර්ගය සකස් කරගන්න වෙන්නේ. එතකොට දැන් ඒ තැන දැනගෙන සත්‍ය ඥානය ඇති කෙනා තමයි කෘත්‍ය ඥානයට බහින්නේ. කෘත්‍ය ඥානය හම්බෙන්නේ මොකද්ද? අපි දක්ව සීල සමාධි ප්‍රඥා. සත්‍ය ඥානයේදී සමාධිට කලින් ප්‍රඥා සීල සමාධි.
සත්‍ය ඥානය හම්බෙන්නේ ප්‍රඥා සීල සමාධි, කෘත්‍ය ඥානයට බහිනකොටම හම්බෙන්නේ සීල සමාධි ප්‍රඥා. දැන් එයාගේ සීලය ප්‍රඥාවෙන් යුක්තයි. එයා සිල්වතෙක් වෙන්න හදන්නේ පුද්ගල භාවය නැති කරගන්න. අද සිල්වත් කෙනෙකුට හම්බෙනවා නම් මම සෑහෙන සිල්වත්, අනිත් අය දුස්සීලයි කියලා හිතෙනවා නම්, මම සීලෙන් සෑහෙන උසස්, අනිත් අය සිල්වත් නෑ මම තරම් කියලා හිතෙනවා නම්, නැත්තම් සීලයෙන් තමා සිල්වතෙක් කොට දකිනවා නම්, සීලෙන් තමන් සිල්වත් කියලා දකිනවා නම්, සිල්වත් පුද්ගලයෙක් හම්බෙනවා නම්, හම්බෙන තැනක තියෙන්නේ මොකක්ද? සීලබ්බත පරාමාසය. පුද්ගල භාවයේ දුරු කරගන්න පනවපු සීලය පුද්ගල භාවයේ ඇති කරගන්න පැත්තට තමයි ගිහිලා තියෙන්නේ. ඩැන්ඩිනොන් සිටි එක තියෙන පැත්තට ඩැන්ඩිනොන් සිටි එක කියලා හිතාගෙන වෙන පාරක තමයි ගිහිලා තියෙන්නේ. ඒකෙන් ලැබෙන්නේ නෑ. දැන් එයා ඒ යන මාර්ගයේ වැරදි කියන්න සුදුසු නැද්ද? ඩැන්ඩිනොන් සිටි එකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශාවකට වෙන පැත්තක පාරකට යනකොට එයා යන පාර වැරදි කියන්න වෙන්නේ නැද්ද? ඒක වැරදි. ඒක සීලබ්බත පරාමාසයක්. අපි නිවන පැත්තක තියෙනකොට පුද්ගල භාවයේ දුරු කරගන්න පෙන්නපු නිවන පැත්තකින් තියෙනකොට ඒ පෙන්නපු සීලෙම අරගෙන පුද්ගල භාවය ඇති කරගන්න ගිහිල්ලා නම් ඇති කරගන්න එක වැරදි නැද්ද? වැරදි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට මම සිල්වත්. මම සිල්වතෙක් කොට දකින්න එපා. මම සිල්වතෙක් කොට දකින්න එපා. මොකද එහෙම වුණොත් හැමදම සීලෙන් එළියට යන්න වෙන්නේ. සීලෙන් එළියට යන්න වෙන්නේ නැහැ කියලා කියන්නේ මම ඉඳලා සතා නොමර ඉන්නේ තමන් වෙනකන්, මරන්න සතත් හම්බෙලා සතා නොමර ඉන්න තමනුත් හම්බෙලා. තමන් ඉන්නකන් සතා නොමර ඉන්න පුළුවන්කම එයාට බලෙන් හික්මිලා තියෙනවා. හැබැයි සතා ඉන්නකන් එයා ළඟ හේතුව තියෙනවා. ඉස්සරහට මේ සතා මරලා දාන්න හේතුව එයා ළඟ තුරු නැතුවම තියෙනවා. ඉස්සරහට පුළුවන් එයා ඕන වෙලාවක ඒ සතා මරන්න. අද කරුණාව නිසා හික්මෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි එදා මතක් කළේ අපි ඇස්සේ තාම දේවදත්ත හාමුදුරු කෙනෙක් ජීවත් වෙනවා. බුදුහාමුදුරන්ට ගල් පෙරලන්න පුළුවන් කෙනෙක් අපි හැමෝගෙම ඇතුලේ ඉන්නවා. ඒකයි මේකේ භයානකකම. අම්මා තාත්තා මරන්න පුළුවන් කෙනෙක් මෙතන ජීවත් වෙනවා. ඒ රූපේ තියෙනවා, එළියේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. හේතු ටික තියෙනවා. අද අපි ධර්මයේ දන්න බව නිසා, මේ බව නිසා ඒ දේ නොකරන්න පුළුවන්. නමුත් මේකම යටපත් වෙලා මේ ඉන්න බව තුළම ඊළඟ ජීවිතේ අපිට මේ ඔක්කොම වැහිලා යනකොට හේතුව අපි ළඟ තියෙනවා. ඒකයි මේක ඒ තරම් භයානකයි කියලා කියන්නේ. එතකොට සීලබ්බත පරාමාසයේ ලක්ෂණය තමයි කුසල සීලය. හැබැයි දැන් නිගණ්ඨනාථ පුත්ත අතිශය සිල්වත් වුණා. නමුත් ඒගොල්ලොන්ට පැනෙව දැන් ඒකාන්ත වශයෙන්ම මිච්ඡා දිට්ඨික නෙමෙයි. ඒගොල්ලොන්ට කියනවා කම්මවාදී ක්‍රියාවාදී කියලා. ඒගොල්ලෝ පිළිගන්නවා කර්මයක් ක්‍රියාවක් තියෙනවා, කුසල කර්ම අකුසල කර්ම තියෙනවා. මේකේ විපාක තියෙන බව පිළි අරගෙන තමයි මේ දේ කරන්නේ. ඒගොල්ලෝ කර්මවාදී ක්‍රියාවාදී. ඒ බව කුසල්. හැබැයි උනාට සීලබ්බත පරාමාසය මොකද නිවන් දකින්න ප්‍රතිපදාව නෙමෙයි ඒක. එයාට ඒක වැරදිලා. ඒ වගේ අපි රකින්න සීලයත් සීලබ්බත පරාමාසද කියන එක ගැන හොඳට බලන්න ඕන. සීලබ්බත පරාමාස වුණොත් අපි රකින්න සීලය අන්න එතකොට ඒක නිවනෙන් ගොඩක් පරිබාහිරව. සෝවාන් ආර්යයන් වහන්සේ කවදාවත් සීලබ්බත පරාමාස වෙන්නේ නැහැ. පුද්ගල භාවයේ රැක ගන්න සිල්වත් වෙන්නේ නැහැ. සිල්වතෙක් මම සිල්වතෙක් කොට අනුන් පහත් කරන්න යන මට්ටමක් නැහැ. මොකද සීලය දකින්න හැම වෙලේම උත්සාහවත් වෙන්නේ සතා නොමර ඉන්න නෙමෙයි. සතෙක් හම්බෙන්නේ නැති තැනට මාර්ගය වඩන්න. පංච උපාදානස්කන්ධය උදේවැය වඩන තැනින් එයා සිල්වත් වෙන්නේ. වෙනත් තැනකින් නෙමෙයි. ඒකයි මේ ශාසනයේ තියෙන සිල්වතාගේ ලක්ෂණය. පංච උපාදානස්කන්ධේ උදේවැය වඩන තැනින් සිල්වතෙක් කෙනෙක්. එයා ස්වභාවයෙන්ම සිල්වත් වෙනවා. අන්න ඒකට කියනවා සීලබ්බත පරාමාසයෙන් මිදිලා සිල්වත් වෙනවා කියන එක. දැන් සීලබ්බත පරාමාසය පැහැදිලිද? අපි පංචශීල සමාදන් වුණත්, අටසිල් සමාදන් වුණත් ඒක නිවන් දකින්න කියලා ඉඳගෙන පැය ගාණක් බොහොම අමාරුවේ වේදනාවේ ඉවසගෙන ඉඳගෙන ඉන්න මට්ටමක් වුණත් ඥාන දර්ශනයෙන් බාහිර නම් සම්මා දිට්ඨියෙන් බැහැර නම් හොඳට මතක තියාගන්න. සම්මා දිට්ඨියෙන් බැහැර නම් සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරනවම තමයි. ඒක නිසා වැදගත්ම දේ සම්මා දිට්ඨිය කියන දේ. දැන් ඔන්න ඔය ටික සම්පූර්ණම දිට්ඨි සහගත සංයෝජන ටික. ඔය ටික දිට්ඨාසවයට අයිති ටික. දිට්ඨාසවයට අයිති ටික. එකක් කිව්වා රූපේ පැත්තෙන් ගියපු රූපේ පැත්ත රූපේ ඇති බවට බැසගත්ත
දික්ඨාසවය. ඊට පස්සේ මාර්ගයේ වඩන්න ගියත් එයාට රූපය ඇති බව පැත්තෙන් සිල්වතෙක් වෙන්න ගියත් එයාට ඒක දිට්ඨිය පැත්තෙන් ඇවිල්ලා එයාව නතර කරනවා දික්ඨාසවේ පැත්තෙන්. නිවන් දකින්න තමයි භාවනා කරන්නේ, නිවන් දකින්න තමයි සිල් රකින්නේ. නමුත් දික්ඨාසවේ ආශ්‍රවයක් විදිහට ඉදිරිපත් වෙලා එයා හරහට ඒකම බාධාවක් කරගෙන ඒකිනුත් එයාව නතර කරනවා. දැන් දික්ඨාසවේ කියන ආශ්‍රවයේ සම්පූර්ණම එයාට සක්කාය දිට්ඨිය විදිහට ඉදිරිපත් කළා රූපය ඇත්ත කරලා දෙනවා. ඊට පස්සේ විචිකිච්ඡාව විදිහට අකුසලයට ඉඩ හදලා දෙනවා. සීලබ්බත පරාමාසයේ විදිහට ඩැන්ඩිනුන් සිටි එක පැත්තක තියෙනකොට අනිත් පැත්තේ පාරක පිටත් කරලා යවන්න හදනවා. ඒ වගේ නිවන පැත්තක තියෙනකොට අපිව වෙන පැත්තකට තල්ලු කරලා දාන්න හදනවා. ගොඩක් දෙනෙක් සීලබ්බත පරාමාසයෙන් නම් මිදිලා නැහැ. අනිත් ඔක්කොගෙම මිදෙන්න උත්සාහවත් වුණා සීලබ්බත පරාමාසයෙන් නම් මිදෙන්නේ නැහැ. ඒකයි ගොඩක් දෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා හිස් තැනක් කියන තැනක හරි හිර වෙලා ඉන්නේ කෙලින්ම සීලබ්බත පරාමාසයෙන් මිදෙන එක ලේසි නෑ. මේ මූලිකම තැන දර්ශන භූමියෙන් නිදහස් විය යුතු ආශ්‍රව ටික එතනින් එහාට දික්ඨාසවයෙන් අයින් වෙන එක ලේසි නෑ. ඇත්තටම අමාරු ටිකක් මෙච්චරයි. අමාරුම දේත් මේ ටික නැති කරගන්න එක විතරයි. අනිත් ටික එච්චර අමාරු නෑ මේ ටික නැති කරගන්න ඕන. ඒක නිසා මේ තමයි අවශ්‍යම දේ. ඊළඟ ආශ්‍රවය මොකද්ද? අවිජ්ජා ආශ්‍රවය. අවිද්‍යාව තමයි ඊළඟ ආශ්‍රවය. ඊළඟ ආශ්‍රවය අවිද්‍යාව කියනකොට මේ ඔක්කොටම අනුග්‍රහකත්වය, දායකත්වය, භූමිය හැමදේම සපයලා තියෙනවා. සියලුම පහසුකම් ටික සපයලා තියෙනවා අවිද්‍යාව. නොදන්නාකම. මේ අනිත් ආශ්‍රව ධර්මතා තුන බොහෝම ආදරෙන් වඩා හිඳවලා තියෙන සත්කාර සම්මාන සියල්ලක්ම කරලා තියාගෙන ඉන්නව නොදන්නාකම අවිද්‍යාව. අඳුර තියෙනකම් මේක තියෙනවම තමයි අනිත් තුන. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අඳුර රැකලා දීලා තියෙන අවිද්‍යාව කියන එකේ ලක්ෂණය. එතකොට අන්න ඔය හතරට කිව්වා ආශ්‍රව කියලා. අන්න ඔය ආශ්‍රව හතර තමයි සංවර කරගන්න පරියාය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් ඔතන තියෙනවා අපේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොටම උත්තර ටික. අපි ඉන්න මට්ටමේ ඉඳලා රහත් වෙනකම්ම තියෙන ටිකට ඔය ආශ්‍රව ටික නැති කරගන්න තැන ගැන තමයි කතා කරන්නේ. එතකොට ඔය ආශ්‍රව නැති කරන්න යනකොට මේකේ තියෙන වැදගත්කම ඔය ආශ්‍රව ටික නැති කරන්න යනකොට ඔය ආශ්‍රව ටික ඔක්කොම අපිට ඕන විදිහට නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රවේ දර්ශනයෙන් නැති කළ යුතුමයි. දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රවේ නැති කරන්න ගිහිල්ලා මොන දේ කරන්න හැදුවත් මොන භාවනාව කළත් මොන විදිහට සංවර වුණත් මොන විදිහට ප්‍රහාණය කළත් මොන විදිහේ පැවැත්මක් හදාගෙන ගියත් එයාට නිවන දකින්න පුළුවන් වෙන්නේ නෑ. මොකද ඒ ආශ්‍රවේ දුරු කරන්න තියෙන්නේ දර්ශනයෙන්මයි. දර්ශනය කියන්නේ දැකීම. දර්ශනය කියන්නේ දැකීම. දැකීම කියන්නේ නුවණින් දකින බව. මේ අපේ තියෙන මේ දර්ශනය වෙනස් වෙන්න ඕන සම්පූර්ණයෙන්ම. අපේ මේ තියෙන දර්ශනය වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ අපි ඉක්මනට යන්නේ රූපේ පැත්තෙන් විඳින්න රූපේ පැත්තෙන්ම ගෙනල්ලා දෙන මේ බරසාර ගතිය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙන්න ඕන. ඒකටයි දර්ශනයේ ශක්තිමත් වෙන්න ඕන කියලා කියන්නේ. සම්මා දිට්ඨිය ශක්තිමත් වෙන්න ඕන කියලා කියන්නේ. මේ දර්ශනය වෙනස් වෙනකොට දර්ශනයේ ශක්තිමත් වෙනකොට තියෙන ලක්ෂණය තමයි අපි ඕනවට වැඩිය මේ රූපේ පැත්තට බැසගන්නේ නැති ගතිය. රූපේ පැත්තේ එල්ලෙන්න හදන්නේ නැහැ. එතකොට සම්පූර්ණම මේ අපිට අද තියෙන්නේ දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රවේ නැති කරන්න. දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රවේ නැති කරන්න කෙනෙක් හදනවා නම් සියලුම දේ එපා, රූප එපා, සද්ද එපා, ගන්ධ එපා, රස එපා, ස්පර්ශ එපා කියලා ඒ පැත්තෙන් ප්‍රහාණය කරන්න හදනවා නම් එයා ඒ ආශ්‍රවේ ප්‍රහාණය කරන්න අල්ලගෙන තියෙන වැරදි තැනක්. එයා කෝරක් කත්තික ගැන කතා කරේ කෝරක් කත්තිකගේ තැන ඉන්න කෙනෙක්. එයා දර්ශනයෙන් දුරු කරන්න ඕනේ ආශ්‍රවයේ වෙනුවට ඒක දන්නේ නැහැ. එයා තෝරගත්තේ වෙනත් දෙයක්. ස්කෘප්පුණියෙන් ගලවන්න ඕනේ අනේ වෙනුවට එයා කුළු ගෙඩියක් තෝරගෙන තියෙනවා. මේක වෙනත් දෙයක්. මේක සියුම්ම කරන්න තියෙන දෙයක්. දැන් මේ දර්ශනයක් තෝරගන්න තියෙන්නේ. එතකොට දර්ශනය කියනකොට දර්ශනය කියන්නේ ප්‍රඥාව, නුවණ. මේ නුවණ ඉස්සෙල්ලාම අපේ ජීවිතේට ඇති කරගන්න අවශ්‍ය දේ. මේ නුවණින් තොරව නිවන් දකින්න හිතන්න එපා.
ඔක කොච්චර කිව්වත් ඔක තේරෙන්නේ නැහැ. මොකද අර මේකේ සියුම් බව නිසා අපේ අවිද්‍යාවේ තියෙන බලවත් බව නිසා මේක කිව්වට පැහැදිලි වෙන ප්‍රවණතාවය අඩුයි. නමුත් හොඳාකාරවම දෙන දේ තමයි මේ ඇස කන නාසය දිව ශරීරය කියන ටික තියාගෙන නම් නිවන නැහැ කියන එක. ඇත්තටම තේරුම් ගන්න අවශ්‍ය දේ ඒ ටික. මේ ටික තියාගෙන නිවන් දකින්න පුළුවන් නම් මේ දැන් ඉන්න මට්ටමේම මේ මට්ටමේ නිවනක් වෙන්න ඕනේ. එහෙනම් ඒ නිවනෙන් ඇති වැඩකුත් නැහැ. මේ ඉන්න මට්ටමේම දකින්න නිවනෙන් ඇති වැඩක් නැහැ. මොකද මේ ටික මිදිලා ඕනේ නිවන් දකින්න. මේ ටිකෙන් නම් ප්‍රශ්න ආවේ මේ ටිකෙන් මිදිලා එපැයි ප්‍රශ්නේ නිදහස් වෙන්න ඕනේ. ඒක නිසා ඒකෙන් මිදෙන්න බෑ මේ දර්ශනේ නැත්තම්. නිවන් දකින්න කියලා කෙනෙක් පනවනවා නම් මේ දර්ශනයෙන් එහා ගියපු දෙයක්. මේ දර්ශනයෙන් එහා ගියපු දෙයක් නැතිනම් දර්ශනයෙන් නැති කරපු ටික මූලික කරගන්න නැතුව කෙනෙක් නිවන කියන දේ පනවන්න හදනවා නම් ඉඳගස්සලා භාවනාවක් කරලා සමතේකින් සමාධියකින් භාවනාවක් කරලා දර්ශනයෙන් නැති කළ යුතු ටික නැති කරන්න හදනවා නම් එහෙම නැත්තම් මොකක් හරි පරිවර්ජණයකින් දුරු කරලා එක එක ධර්මතා ටිකක් අයින් කරලා නිවන පනවන්න හදනවා නම් එහෙම නැතිනම් මොකක් හරි ශුන්‍යතාවය කියන තැන කොහොමත් හිත සමාධි කරන තැනකට ගන්නනේ හදන්නේ. අතහැරලා සරලින් ජීවත් වෙන්න කියන තැනකින් මේ ජීවිතේ බොහොම සරලව මේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලොකු දේවල් හැටියට මේ අරගන්න නැතුව මේ ජීවිතේ සැහැල්ලු බව ඇති කරලා දෙන්න හරි උත්සාහවත් වෙනවා නම් ඒක මේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. රූපේ තියෙනකන් දුක එනවා නම් රූප නිරෝධ කළාමයි දුක නැති කරගන්න වෙන්නේ. රූප ඇති බව නිසාම නම් දුක ආවේ. රූප නිරෝධය සාක්ෂාත් කරන්න නැතුව හිතන්න එපා දුකෙන් නම් කිසිදු කලෙක නිදහස් වෙන්න පුළුවන් මේ කියලා. ඒකෙන් කියන්නේ මේ රූපේ නැති කරන්න කියලා නෙමෙයි මේ නුවණ ඇති කරගන්න ඕන කියන එක. ඉතින් අපිට කාල වේලාව නම් ඉවරයි. මම හිතනවා මේකෙදී මේ සූත්‍රයට ප්‍රවේශයක් ගත්ත විතරයි පළවෙනි එක ආශ්‍රව ධර්මතා ටික විස්තර කරලා අපි ඊළඟ දවසේදී සූත්‍රයට අදාළ අනික් කාරණා ටික හිමින් සාකච්ඡා කරමු. එතකොට මේකෙදී පළවෙනි දවසේ විදිහට මූලිකව මතක් කරන දේ අතහැර ගන්න නැතුව තේරුම් ගන්න අමාරු වුණත් රැඳිලා ඉන්න. මොකද මේක මේ විදිහට තේරෙන්නේ නැතුව නිදි කිර කිර හරි කමන්නේ අහගෙන ඉන්ද්‍රියොත් තේරුම් ගන්න පුළුවන් වෙයි. අපිත් එකපාරම තේරුම් අරගෙන ඉපදුණු ඇත්තු නෙමෙයි. අපිත් ඇත්තටම පොඩි කාලේ ඉඳලා නිදි කිර කිර අහගෙන ඉඳලා තමයි යන්තම් තේරුම් ගත්තේ. ඒක නිසා මේක අහන්න නැත්තම් මේක අතහැරලා දැම්මොත් නම් කවදාවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න නැතුව හිතන්න එපා. සරලව නිවන් දකින්න ක්‍රමයක් හොයාගත්ත කියලා නිවන දකින්න පුළුවන් ඒ කියලා. නිවනක් දකින්න පුළුවන් මේ. මොකද නිවන් තව 7ක් පෙන්නනවානේ. බුදුරජාණන් වහන්සේ නිර්වාණ 7ක් පෙන්නනවා. නිර්වාණ ධාතු 7ක් පෙන්නනවා. හැබැයි මේ 7ම මිච්ඡා නිර්වාණ. මිච්ඡා නිර්වාණ 7ක් පෙන්නනවා. එතකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියලා පෙන්වන්නේ එක තැනයි. එතන සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ ඉතින් මිදෙන්න දේ හම්බෙන්නේ නැත්නම් එයා කොහොමද මිදෙන්නේ? ඒක නිසා ඒ දර්ශනය මේ අවබෝධය නැතුව නම් සාක්ෂාත් කරගන්න බෑ කියන එක හොඳාකාරවම පැහැදිලි දෙයක්. ඒක නිසා මේක නොතේරුණත් කමක් නැහැ. ටිකක් අහගෙන ඉන්න නමුත් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හැමදාම මතක් කරනවා ඒක අම්ම කෙනෙක් මට මතක් කරපු කාරණයක්. කලින් සුදස්සන ස්වාමීන් වහන්සේගේ දේශනා යනකොට ටීවී එක ඕෆ් කරනවා කිව්වා. ඇයි එපාම වෙලා ඒක තේරෙන්නේම නැහැ. කොච්චර ඇහුවත් තේරෙන්නේ අගමුල ගැලපෙන්නේම නැහැ. ඉතින් ඒක ඕෆ් කරලා දානවා. දවසක් වැඩක් කර ඉන්නකොට මේක ඕෆ් කරන්න ටිකක් බැරි වෙලා මොකක් හරි වැඩක යෙදිලා ඉන්නකොට. හැබැයි නිකන් ඔහේ ඇහෙනකොට එක කරුණක් තේරුණායි කිව්වා. එදා හිතුවල මේකේ මොකක් හරි දෙයක් තියෙනවා ටිකක් අහන්න ගන්න ඕන කියලා. නොතේරි දිගටම ඇහුවා ස්වාමීන් වහන්සේ දැන් තමයි තේරෙන්නේ මේකේ තියෙන වැදගත්කම මෙතන නැතුව යන්න බෑ මේ කාරණාවත් එක්ක නුවණ ගෙනියන්න නැති බව දැන් තමයි තේරෙන්නේ කිව්වා. ඉතින් ඒක නිසා මේක ඉස්සෙල්ලා නොතේරෙන්න පුළුවන්. හිතට ගොඩාක් ආශ්‍රව පුරුදු කරපු ගොඩාක් කෙලෙස් පරිසරයක් තියෙන අපිට මේ ලෝකෝත්තරගාමී ප්‍රතිපදාව කොහොමත් අප්‍රසන්න වෙයි. නමුත් කරන්න වෙන දේ කරන්න පහළට වේගෙන් ගලන වතුර පාර උඩට නතර කර උඩට යවන්න නම් ගොඩක් අමාරු වෙනවනේ අපිට කොහොමද? ඒක නිසා ඒක අමාරුයි තමයි. ලේසි නෑ. ඒක ගොඩක් අමාරුයි ඇත්තටම. නමුත් අමාරු මම කියනවා මුල අල්ල ගන්න එක විතරයි හැබැයි. මූලික ධර්මතා ටික
තේරුම් ගත්තනම් ඊට පස්සේ හැම පරයයක්ම සැසඳිලා එනවා. ඔක්කොම ගංගා ටික මහ මුහුදට වැටෙනවා වගේ අන්තිමේටම ඔය ඔක්කොම තියෙන්නේ එකම තැනකට. සලායතන නිරෝධේ නිවනයි කියලා කතා කරා. පංච උපාදානස්කන්ධ පිරිසිදු දැකීම නිවනයි කියලා කතා කරා. පටිච්ච සමුප්පාදේ පිරිසිදු දැකීම නිවනයි කියලා කතා කරා. මේ කොහෙන් කතා කරගෙන ගියත් අන්තිමේටම කතා කරන්න තියෙන්නේ එකම කාරණා ටික, එකම දර්ශනය. ඒක නිසා එකම තැනකට නිර්වාණගාමිනී ප්‍රතිපදාව යොමු වෙන්නේ. ඒක නිසා අපහසුතාවයෙන් හරි නිදි කිර හරි කමක් නැහැ මේක අහගෙන ඉන්න. මොකද ඇහැරෙන වෙලාවට ඇහෙන කරුණ උනත් වැටෙනවා. වටිනාකමක් තියෙනවා. ඒක නිසා මේක අහක දාන්න එපා. අහන්න කියන එක කල්යාණ මිත්‍රයෙක් විදිහට මතක් කරනවා.